ඔව් ආදරණීය දරුදරියනි අපි ගියවර පාඩම් ඒකකවලදී හතරවන පාඩම් මේකට අදාළව හතර පරිච්ඡේදයේ වැදගත්ම ඒකකය වන සමාගම් මාතෘකාව නිම කළා. මම ඔබට ඒ පරිච්ඡේදය පැහැදිලි කළා. ව්‍යාපාර සංවිධාන කියන මූලික පාඩම තුල තියෙන විභාග ප්‍රශ්න පත්‍රයේදී වැඩිම බරතැබීමක් කරන ඒකකය තමයි සමාගම්. 2007 අංක 7 දරන සමාගම් නීතිය පදනම් කරගෙන සමාගමක් නිර්වචනය කිරීමේ සිට සමාගමක සමාගමක් විසුරුවා හැරීම ඈවර කිරීම දක්වා විෂය නිර්දේශන අනුකූලව සෑම අස්සක් මුලක් නෑරම අපි හොඳින් විශ්ලේෂණයක යෙදුණු කොට මතක ඇති. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2010 සිට 2020 දක්වා අන්තිම නැත්නම් අවසාන වසර 11ක විභාග ප්‍රශ්න සහ අනුරූප ප්‍රශ්න කීපයක්. මම විශ්වාස කරනවා අද අපි මේ කතා කරන විභාග ප්‍රශ්න සාකච්ඡාවත් සමගම ඔබට තවත් පොඩි හරි නැත්නම් සියුම් ගැටලු තැන් හරි තියෙනවා නම් මම හිතනවා ඒවා සම්පූර්ණයෙන්ම සමනය කරගන්න පුළුවන්. විභාගෙට මොන වගේ ප්‍රශ්නද යොමු වෙන්නේ? මාකින් ස්කීම් එක අනුව මොන වගේ ලකුණු ක්‍රමයක් දෙකට පාවිච්චි කරන්නේ? ඒ වගේම ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ බාර ප්‍රධාන පාලන පරීක්ෂකතුමා අපේක්ෂා කරන්නේ මොන වගේ පිළිතුරුද? ආදී වශයෙන් තමන්ගේ සැකසංකා තියෙන සෑම තැනකටම මම හිතන්නේ බොහොම ඍජු උත්තර සොයා ගන්න පුළුවන් මේ සාකච්ඡාව තුල. අපි න්‍යායාත්මකව ඒ පාඩම් කොටස හැදෑරුවට වගේම හෝ ඊටත් වඩා අතිශය වැදගත් වෙනවා මේ විභාග ප්‍රශ්න සහ අනුරූප ප්‍රශ්න සාකච්ඡා කිරීම. පැහැදිලිනේ? අපි බලමු මුලින්ම පළවෙනි ප්‍රශ්නය 2010 විභාග ප්‍රශ්න පත්‍රයේ යොමු වෙච්ච ප්‍රශ්නය. ඒක ආවේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 6 අයන්න වශයෙන්. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 6 අයන්න වශයෙන් ආවේ. සමාගම යන පදයේ අර්ථය පැහැදිලි කරන්න. පාඩමත් ඕකනේ. සමාගම කියන එක තවමත් විභාගයට අපෙන් විමසනවා නිර්වචනයේ. සමාගම යන පදයේ අර්ථය පැහැදිලි කරන්න. මතකයිනේ අපි ඒක ලොකු විග්‍රහයක් කළා න්‍යායාත්මක කොටස කතා කරද්දී. පුද්ගලයන් රාශියක් එකට එක් වී කටයුතු කිරීම. සමාගම කම්පැනි අපි කීප් කම්පැනි කියන්නේ කට්ටියක් එකතු වෙලා ඉසුරු කරනවා කියන එකනේ. ඒ වගේ පුද්ගලයන් රාශියක් එකට එක් වී ක්‍රියා කිරීම තමයි සමාගමක් කියන්නේ. එහෙමත් නැත්නම් පුද්ගලයන් රාශියක් එකට එක් වී කටයුතු කරමින් බිහි කරන හිමිකරුවන්ගෙන් වෙන් වූ නෛතික පුද්ගල භාවයක් ඇති නීතිමය ඒකකයක්. එහෙම ලියන්න පුළුවන්. මම ඔය ස්ට්‍රෝක් දාලා තියෙන මේ දෙකෙන් ඕනෑම පිළිතුරක් විභාගෙදී පිළිතුරුපත් සමීක්ෂණයේ මේ බාරගත්තා. කොලියනවා පුද්ගලයන් රාශියක් එකට එක් වී කටයුතු කිරීම. ඒ වෙන්නේ ඒකනේ. එක්කෝ පුද්ගල එක්කෙනාගේ සිට 50 දක්වා පුද්ගලික සමාගමක් නා. එක්කෙනාගේ සිට උපරිමයක් නැහැ. පොදු සමාගමක් නන්නේ. ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට කීප දෙනෙක් ඉන්නවමනේ. ඒ නිසා පුද්ගලයන් රාශියක් නැත්නම් කීප දෙනෙක් එකට එක් වී කටයුතු කරනවා නම් ඒක සමාගමක්. එහෙම නැත්නම් පුද්ගලයන් රාශියක් එකට එක් වී කටයුතු කරමින් බිහි කරන හිමිකරුවන්ගෙන් වෙන් වූ නෛතික පුද්ගල භාවයක් ඇති නීතිමය ඒකකයක්. ඒ කියන්නේ දැන් මතකනේ නෛතික පුද්ගල භාවයේ තියෙනවා නම් හිමිකරුවන්ගෙන් වෙන් වූ පැවැත්මක් තියෙනවනේ. හිමිකරුවෝ මිය ගියත් ඉවත් තුනත් ව්‍යාපාරයේ නැත්නම් සමාගමේ අනාගත පැවැත්මට ඒක බාධාවක් වෙන්නේ නැහැ. එහෙම කිව්වොත් හරි. ඒතර එහෙම ලියුවම ලකුණු එකක් ලැබුණා. ලකුණු එකක් ලැබෙනවා. ඉස්සරහටත් මේ වගේ ප්‍රශ්නයක් යොමු වෙන්න පුළුවන්. යමුනොත් ලකුණු එකක් උපරිම ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒකේ ආ කොටසින් අහනවා සමාගමක පවත්නා නෛතික ලක්ෂණයක් වන අඛණ්ඩ පැවැත්ම හෙවත් නිත්‍ය සන්තතික හැකියාව යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ සංකල්පය මම ඔබට මතක ඇති ව්‍යාපාර සංවිධාන පාඩමේ ආරම්භයේදීම මූලික සංකල්ප කියලා මම ඒකකයක් කරා. මූලික සංකල්ප. ඒක ගුරුවත් පොතේත් නැහැ. නමුත් ගුරුවත් පොතේ නැතුණාට මූලික සංකල්ප විභාගයට අහනවනේ. ඒ නිසා මම මේක බොහොම ලස්සනට ගොනු කරලා මූලික සංකල්ප කියලා ඒකකයක් කළා. මෙන්න ඒක කර එක හේතුවක් තමයි සමස්ත ව්‍යාපාර සංවිධාන පිළිබඳ සංසන්දනාත්මකව තේරුම් ගැනීමට නම්
ඒ ව්‍යාපාර සංවිධානා සබැඳි මූලික සංකල්ප ගැන නිවැරදි නිරවුල් අවබෝධයක් තිබිය යුතුමයි. දෙවෙනි හේතුව මම එදා උගන්වද්දිත් කියන්නේ නැති ඔබට විභාගෙදි මේ වගේ කෙලිම ඍජු ප්‍රශ්න අහනවා. ඍජුවම ප්‍රශ්න අහනවා. මේ පළවෙනි උදාහරණය. මොකද්ද? අඛණ්ඩ පැවැත්ම හෙවත් නිත්‍ය සන්තතික හැකියාව. perpetual succession capacity කියලා අපි කතා කරේ. මොකක්ද ඒ කියන්නේ? හිමිකරුවෝ මිය ගියත් හිමිකරුවෝ ව්‍යාපාරයෙන් ඉවත් වුණත් ව්‍යාපාරයේ අනාගත පැවැත්මට බාධාවක් වෙන්නේ නැහැ. බාධාවක් නොදී ව්‍යාපාර කටයුතු අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. දැන් තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර ලෝක නැහැනේ. තනි ව්‍යාපාරයක හිමිකරු මිය ගියොත් එක්ක ඉවත් වුණොත් හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ හෝ එක්කෙනෙක් හෝ මිය ගියොත් හෝ ඉවත් වුණොත් නැත්නම් බංකොලොත් වුණොත් හවුල් ව්‍යාපාරයේ පැවැත්ම අවසానයි. සමාගම් වල ඒක නැහැ. මතකනේ සංස්ථාපනය කරන කිසියම් විශේෂිත නීතියක් යටතේ විශේෂිත බලාධිකාරයක් තුළ සංවිධාන වර්ගයේ නීතිගත කිරීම අපි සංස්ථාපනය කිව්වේ. ඒ සංවිධාන වර්ගයේ ලියාපදිංචි කරලා නැත්නම් නීතිගත කරලා ව්‍යාපාර සංවිධානයක් සක්‍රිය වුණොත් අනිවාර්යයෙන්ම එයාට අඛණ්ඩ පැවැත්ම තියෙනවා. නෛතික පුද්ගල භාවය තියෙනවා. නෛතික පුද්ගල භාවයත් එක්කම ගමන් කරන සෙවණැල්ලක් වගේ ගමන් කරන ඊළඟ සංකල්පය තමයි අඛණ්ඩ පැවැත්ම. තේරුණානේ? එතකොට හිමිකරුවෝ සියල්ල ඉවත් වෙලා ගියයි කියන්නකෝ. සමාගමේ හිමිකරුවෝ සියල්ල මිය ගියා කියන්නකෝ. ඒත් ප්‍රශ්නයක් නැහැ. ව්‍යාපාරයේ පැවැත්මට බාධාවක් නැහැ. කියන්නේ නීත්‍යානුකූලව අපි ව්‍යාපාරයේ වසා දමන තුරු ඈවර කරන තුරු කියන්න බැරි තරම් කාලයක්. අපි කියන්නේ ඒකට අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා සමාගම පවතිනවා. මෙන්න මේ වගේ පිළිතුරක් තමයි ඒතර විභාගයට අපේක්ෂා කළේ. කොටස්කරුවන්ගේ මරණය හෝ ඉවත්වීමක් සිදුවද ඉන් බාධාවක් නොවි සමාගමේ පැවැත්ම අඛණ්ඩ වීමයි. කොටස්කරුවන්ට මෙතනට කොටස්කරුවෙකුට සමාජිකයෝ කියලා කියන්නත් පුළුවන්. සමාගමක ඔය භාවිත දෙකම තියෙනවානේ. අයිතිකරුවන්ට අපි කියනවා කොටස්කරුවෝ. මොකද කොටස් මිලදී ගැනීමෙන් අයිතිය ලැබෙන්නේ. ඒ නිසා කොටස්කරුවෝ නැත්තම් කොටස් හිමියෝ නැත්තම් සමාගමේ සමාජිකයෝ. සමාගමේ ප්‍රධාන කාර්යාලයේ තියෙන කොටස් නාම ලේඛනයට නම ඇතුළත් වෙනවනේ මේ කොටස් මිලදී ගත්තාගේ. ඒ නිසා ඒ කොටස් නාම ලේඛනයේ නම ඇතුළත් වුණොත් අපි එතෙන් සිට විග්‍රහ කරනවා සමාජිකයෝ කියලා. ඒ නිසා මෙතනට ඕගොල්ලන්ට සමාජිකයෝ කියලා දාන්න පුළුවන්. සමාජිකයෝ කියලා දාන්න පුළුවන් මෙතන. සමාජිකයන්. සමාජිකයන්. හරිනේ. සමාජිකයන් කොටස් හිමියන් කොටස්කරුවන් මේක මොකද මම හැමදාම කියනවනේ මේ මාකින් ස්කීම් එකේ පැහැදිලිවම මුල් පිටුවේම print කරලා තියෙනවා මුද්‍රණය කරලා තියෙනවා මේ සමස්ත පිළිතුරු පත්‍රයක් නොවේ. මෙහි දැක්වෙන්නේ සිසුන්ගෙන් අපේක්ෂිත පිළිතුරු වල සාරාංශයක් පමණි. සිසුන් පිළිතුරු ලියා ඇති ආකාරය අනුව ඔබගේ දැනුම භාවිතා කර සුදුසු පරිදි ලකුණු ලබා දෙන්න. ඒ නිසා මේ සමස්ත උත්තරම නෙවෙයි. දැන් මගේ අත්දැකීම් තියෙනවා මේ මාකින් ස්කීම් එකේ තියෙනවට වඩා අංග සම්පූර්ණ උත්තර ළමයි දිනනවා. ඒකම අත්දැකීමෙන් දන්නවා අවුරුදු 12ක් උත්තර පත්‍ර සමීක්ෂණය දුණු කෙනෙක් වශයෙන්. ඒ නිසා මේක මේ වචන කටපාඩම් කරන්නේ නැහැ. හැමදාම මම කියනවනේ. දැන් ඔය විභාග ප්‍රශ්න සහ අනුරූප ප්‍රශ්න සාකච්ඡා කරද්දී ළමයිගේ හුරුවක් තියෙනවා. මගේ ඉගෙනීම් ජීවිතය කාලය තුල මම ගත්ත දේවල් ළමයා ප්‍රශ්නෙත් කටපාඩම් කරන උත්තරෙත් කටපාඩම් කරනවා. එතනට නම් යන්න එපා තේරුමක් නැහැ. එතනට නම් යන්න එපා. තේරුණාද? දැන් මම සාමාන්‍යයෙන් මම දේශන පවත්වද්දි කියන්නේ මාකින් ස්කීම් පාවිච්චි කරන්න එපා. ප්‍රශ්නෝත්තර සංග්‍රහයන් කියවන්න එපා. මොකද ළමයා එතනට හුරු වෙනවා, ගොනු වෙනවා. තේරුණාද? මොකද ප්‍රශ්නෝත්තර සංග්‍රහය හෝ මාකින් ස්කීම් එකේ තියෙන උත්තරේ එකම උත්තරේ නෙවෙයි. එකම පිළිතුර නෙවෙයි. ඔබට විවෘත භාවයක් තියෙන උත්තර ලියන්න. තේරුණා නේද? නිසා මෙතන කොටස් හිමියෝ නැත්තම් කොටස්කරුවෝ නැත්තම් සමාජිකයින් නැත්තම් සමාගමේ හිමිකරුවන් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මරණය හෝ ඉවත්වීමක් සිදුවද ඉන් බාධාවක් නොවි උනන් දාන්න පුළුවන්. ඉන් සමාගමේ පැවැත්මට බාධාවක් නොවි. එහෙම ලස්සන ලියන්න පුළුවන්. දැන් මේකත් බොහොම තේරෙනවා. නිකන් නොගැලපෙන ගතියක් තියෙනවානේ. මට නම් තේරෙනවා. ඒ නිසා ඔබට පුළුවන් මේක සිදුවද ඉන් නැත්තම් ඒ තුලින් සමාගමේ පැවැත්මට බාධාවක් නොවි. සමාගමේ පැවැත්ම ඉදිරියටත් අඛණ්ඩ වීමයි. එහෙම ලස්සන ගලපලා ලියන්න පුළුවන්. එතකොට ලකුණු එකක් ලැබෙනවා. මතකයි මේ සංකල්පන අමතක කරන්න එපා. නෛතික පුද්ගල භාවය අඛණ්ඩ පැවැත්ම සාමාන්‍ය නිරන්තරයෙන්ම විභාගයට අහනවා. විතරක් නෙවෙයි ඒ සංකල්ප සම්බන්ධ කරගෙන අපේ පිළිතුරු සම්පූර්ණ පිළිතුරු බවට පත් කරගන්න පුළුවන් ඕන තරම් අවස්ථා ඇති වෙලා තියෙනවා. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මේකත් 2010 අහපු විභාග ප්‍රශ්නයක්මයි.
පළවෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් 6 ඉයන්න වශයෙන් අහපු ප්‍රශ්න. සීමා සහිත පොදු සමාගම හා සීමා සහිත පෞද්ගලික සමාගම යනුවෙන් සමාගම් දෙවර්ගයක් ඇත. මෙහි පොදු සහ පෞද්ගලික යන පදවලින් අදහස් කරන්නේ කුමක්දයි පැහැදිලි කරන්න. මතකයිනි සමාගම් නීතියේ තුන්වන වගන්තිය අනුව අපි සමාගම් මූලික වර්ග තුනක් හඳුනාගත්තා. මතකද? මොනවද? සීමා සහිත සමාගම්, සීමා රහිත සමාගම්, අනිත් එක මතකද? අපේන් සීමිත සමාගම්. සීමා සහිත සමාගම් කොටස් දෙකකට බෙදුවා. සීමිත පෞද්ගලික සහ සීමිත පොදු කියලා. ලංකාවේ වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ ওই දෙකනේ. විභාග ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් යොමු වෙන්නේ මේ සමාගම් දෙකෙන්. පේන්සිම් සමාගම්, අක්විල සමාගම් තව අතුරු ප්‍රභේද තියෙනවනේ. ඒ වෙනුත් අහනවා. ඊටාම අඩුවෙන් වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් අහන්නේ මේ සමාගම් වර්ග දෙකෙන්. එතකොට මොකද මේ සීමිත පෞද්ගලික සමාගම්, සීමිත පොදු සමාගම් කියන පදවලින් අහන්නේ පොදු සහ පෞද්ගලික යන පදවලින් අදහස් කරන්නේ කුමක්ද? පිළිතුර තමයි අපේක්ෂා කරපු ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කිරීමට හා නිදහසේ කොටස් පැවරීමට හැකි සමාගම් පොදු සමාගම් වන අතර එසේ කළ නොහැකි සමාගම් පෞද්ගලික සමාගම් වේ. එසේ කළ නොහැකි සමාගම් පෞද්ගලික සමාගම් වේ. තේරුණාද? ඒක අපි දන්නවනේ. සීමිත පෞද්ගලික සමාගමකට ප්‍රසිද්ධියේ කොටස් හෝ ණය කර නිකුත් කර මහජනයාගෙන් අරමුදල් රැස් කරන්න බෑ. තහනම්. සමාගම් නීතියේ 27 වන වගන්තිය අනුව එක තහනම් කියලා අපි ඉගෙන ගත්තා. මතකනේ? මොකද්ද ප්‍රසිද්ධියේ කොටස් හෝ ණය කරවලට ඇරුම් කරනවා කියන එක තේරුම? ඒක මතකද? පුවත්පත් දැන්වීම් දාලා අන්තර්ජාලයේ වෙබ්සයිට් එකක විස්තර දාලා එහෙමද? නෑ, එහෙම නෙවෙයි. ඒ වෙල ප්‍රචාරණය. ඒකෙන් කරන්නේ කොටස් නිකුත් කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම. ප්‍රසිද්ධිය ආරාධනා කරනවා කියන්නේ මොකද්ද? සංස්ථා ප්‍රකාශය නැමැති පොදු ආරාධනා පත්‍රයෙන් කරන ඇරයුමක්. සංස්ථා ප්‍රකාශය කියන ලේඛනයෙන් තමයි කොටස් හෝ ණය කර නිකුත් කරලා ඒවා මිලදී ගන්න කියලා මහජනයාට ආරාධනා කරන්නේ. ඒතර ඒක ඒ ආරාධනය විවෘතයි. ඒ ආරාධනය විවෘතයි. තේරුණාද? ඒකෙන් අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙටම කරන ආරාධනයක්. අන්න ඒ වගේ සංස්ථා ප්‍රකාශයක් නිකුත් කරමින් පොදුවේ මහජනතාවට ආරාධනා කරලා කොටස් හෝ ණය කර නිකුත් කරලා නැත්නම් අලෙවි කරලා ප්‍රාග්ධනය රැස් කිරීමේ හැකියාව නැහැ පෞද්ගලික සමාගම් වලට. පොදු සමාගම් වලට අයිතිය තියෙනවා. ඉතින් එවකට කන්ට්‍රෝල් ඉන් චීෆ් නැත්නම් ප්‍රධාන පාලන පරීක්ෂකතුමා මේ පෞද්ගලික සහ පොදු කියන කන්සෙප්ට් දෙක වෙන් කරන්න පදනම් කරගත්ත ප්‍රධාන නිර්ණායකය තමයි. ඒක කිසිම ගැටලුවක් නැහැ. නමුත් මේකම නෙවෙයි. තවත් තියෙනවා. මේ දෙකේ වෙනස කියන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. මොනවද ඒ ක්‍රම? දැන් පෞද්ගලික සමාගමකට කොටස් අයිතිය නිදහසේ පවරන්න බෑ. මොකද ඒක තේරුම? පුද්ගලික සමාගමක මම යම් කොටස් ප්‍රමාණයක් මිලදී ගත්ත කොටස් හිමියෙක් නම් සමාජිකයෙක් නම් මගේ කොටස් අයිතිය වෙනත් කෙනෙකුට පවරනවා නම් විකුණනවා නම් මගේ සමාගමේ ඉතුරු සියලුම අය ඒකට කැමති වෙනවා. එක්කෙනෙක් හරි විරුද්ධ නම් පවරන්න බෑ. නමුත් පොදු සමාගමක එහෙම නෙවෙයි. පොදු සමාගමේ සියලු කොටස් හිමියෝ විරෝධය පළ කරත් මගේ තනි කැමැත්තට තනි මතයට මගේ කොටස් අයිතිය කාට හරි අනුසතු කරන්න පුළුවන්. ඒකත් ප්‍රධානම සාධකයක්. ඒකත් ලියන්න පුළුවන් මේකට. තේරෙනවද? කොටස් අයිතිය නිදහසේ පැවරිය නොහැකි සමාගම් පෞද්ගලික සමාගම් වන අතර කොටස් අයිතිය නිදහසේ පැවරිය හැකි සමාගම් පොදු සමාගම් වේ. ඒ උත්තරේ ලියන්න පුළුවන්. ඒක ලියුවොත් අනිවාර්යයෙන්ම ලකුණු ලැබෙනවා. තේරෙනවද? නමුත් කන්ට්‍රෝල් චීෆ් අපේක්ෂා කරේ දෙකෙන් මෙන්න මේ සාධකය. මොකක්ද? ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කිරීමට හා නිදහසේ කොටස් පැවරීමට හැකි සමාගම් පොදු සමාගම් වන අතර එසේ කළ නොහැකි සමාගම් පෞද්ගලික සමාගම් වේ. දැන් මේකේ කාරණා දෙකම දැම්මනේ. කොටස් නිකුත් කිරීමට හා නිදහසේ කොටස් පැවරීමට. මේක මම දාපු උත්තරයක්. මාකින් ස්කීමේ මේක තිබුණේ නැහැ. මාකින් ස්කීමේ අපේක්ෂා කරේ අර මුලින් කිව්වා වගේ මෙන්න මේ සාධකය. නමුත් මේක ඕන අපිට මේකින් යන්නත් පුළුවන්. මේ දැන් මම මේ ස්කීම් එකේ උත්තරේ තවත් ඕගොල්ලන්ට වඩා අර්ථවත් කරා මේ දෙකම දාලා. දෙකම තමයි තවත් හොඳයි නේ. රයිට්. එතකොට එක් පැහැදිලි කිරීමකට ලකුණු භාගයකින් පැහැදිලි කිරීම දෙකට ලකුණු එකක් ලැබිලා තියෙනවා. මහා විශාල ප්‍රශ්නයක් නෙවෙයි. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. එතකොට මේක 2010 විභාග ප්‍රශ්න පත්‍රයට උණු වෙච්ච ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් 4 අයන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ රෝමි ඉලක්කම් 4 අයන්න වශයෙන් අහපු එක අක්විරල සමාගම ඔෆ්ෂෝර් කම්පැනි සහ
විදේශ සමාගම ඕවර්සීස් කම්පැනි අතර කවර වෙනසක් ඔබ දකින්නේද? මතකයි නේද? අක්වෙරළ කියන්නේ මොකද්ද? වෙරළින් එහා. ඒ කියන්නේ ලංකාවේ සමාගම් නීතිය යටතේ නීතිගත කරනවා. නමුත් ව්‍යාපාර කටයුතු කරන්නේ ලංකාවෙරළින් පිටත. නැත්නම් විදේශයේ. ඒක තමයි අක්වෙරළ සමාගම කියන්නේ. විදේශ සමාගම නැත්නම් විදේශීය සමාගමක් කියන්නේ වෙනත් රටක නීතිගත කළ සමාගමක් ලංකාවේදී නැවත සංස්ථාපනයක් කරලා ලංකාවේ සමාගම් පනත යටතේ ප්‍රතිසංස්ථාපනයක් කරලා ලංකාව තුල ව්‍යාපාර කටයුතු කරනවා නම් ඒකට අපි කියනවා විදේශී සමාගම් කියලා. මතකයිනේ අපි පුරුල්ල කතා කරා. ඒතකොට මෙන්න මේ වගේ උත්තරයක් අපේක්ෂා කරන්නේ අක්වෙරළ සමාගම් යනු ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ සංස්ථාපනය කර මෙන්න මේකත් පුළුවන් ගන්න මේකේ ඔබට පුළුවන් මෙතන ලියාපදිංචි කියලා ලියන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ලකුණු ලැබෙනවා. ලියාපදිංචි කර. එහෙම නැත්නම් නීතිගත කර. ඒත් හරි. නීතිගත කර. උනෝට හුරු වෙන්න. කටපාඩම් කරන්න එපා. තේරෙනවද? ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ එක්ක සංස්ථාපනය කර. නැත්නම් ලියාපදිංචි කර. නැත්නම් නීතිගත කර රටින් පිට ව්‍යාපාර කටයුතු කරගෙන ලබන ව්‍යාපාරයන්. රටින් පිට නැත්නම් විදේශ රටක දුවත් කමන්නේ රටින් පිට කියන එක විදේශ රටක. නැත්නම් විදේශයක් තුලදී ව්‍යාපාර කටයුතු කරනු ලබන ව්‍යාපාරයන් නැත්නම් සමාගම්. ඒත් ප්‍රශ්න නැහැ ව්‍යාපාරණ තුන සමාගම් කිව්වොත් හරි මෙතන. සමාගම් විදේශයකදී සංස්ථාපනය කරන ලද සමාගමක් මෙරට ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා මෙරට සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන්න ඕන. ලියාපදිංචි. දැන් භාවිතා කරලා තිබුණා කන්ට්‍රෝලින් චීප් මේ මන් දාපු එකක් නෙවෙයි. ඒ නිසා මම එකයි මෙතනට කිව්වේ ඕනනම් මෙතනට දාන්න පුළුවන් ආයි සංස්ථාපනය කර. නැත්තම් නීතිගත කර. නැත්තම් ප්‍රතිසංස්ථාපනය කර. අන්න එක වැදගත්ම දේ ප්‍රතිසංස්ථාපන. හොඳම වචනේ තමයි ප්‍රතිසංස්ථාපනය. ප්‍රතිසංස්ථාපනය. අයි මේක හොඳම වචන කියලා කියන්නේ. ප්‍රතිසංස්ථාපනය හොඳම වචන කියන්නේ ඇයි? ඇයි දැන් පැහැදිලිව විදේශයකදී දැන් ජපානය කියනකොට ජපානයේ නම් ජපානයේ සමාගම් නීතියක් යටතේ අදාළ බලාධිකාරයක් තුල නීතිගත කරලා තියෙන්නේ. එහෙනම් ලංකාවේදී මොකද්ද වෙන්නේ? දෙවරමරයි. දෙවරම නිසා මේක වඩා හොඳයි ප්‍රතිසංස්ථාපනය කරලා කිව්වනම්. ප්‍රතිසංස්ථාපනය, සංස්ථාපනය නැත්නම් නීතිගත කර. හරිනේ. එතකොට විදේශයකදී සංස්ථාපනය කරන සමාගමක් මෙරට ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා මෙරට සමාගම් පනත යටතේ ලියාපදිංචි කර නැත්නම් ප්‍රතිසංස්ථාපනය කර නැත්නම් නීතිගත කර ඇතනම් එවැනි සමාගම් විදේශී සමාගම් ලෙස හඳුන්වනවා. පැහැදිලිනේ? එතකොට විදේශයක නීතිගත කර සමාගමක් ලංකා සමාගම් නීති යටතේ සංස්ථාපනය කරලා හෝ ප්‍රතිසංස්ථාපනය කරලා ලංකා ව්‍යාපාර කටයුතු මෙහෙයවනවා නම් ඒක විදේශී සමාගම. ඊළඟට ලංකා සමාගම් පනතට සංස්ථාපනය කරලා විදේශයකදී නැත්නම් විදේශ රටකදී ව්‍යාපාර කටයුතු කරනවා නම් ඒක අක්වෙරළ සමාගම. ඔච්චරයි. ඒකට ලකුණු දෙකක් දීලා තිනවා සම්පූර්ණ පැහැදිලි කිරීම. සම්පූර්ණ පැහැදිලි කිරීම ලකුණු දෙකයි. දැන් අපි හිතමු මේ වගේ ප්‍රශ්නයක. ඕක මගෙන් ළමයි අහනවා මේ වගේ ප්‍රශ්න. දැන් මේක ඇස අපිට මේ දෙකෙන් එකයි මතක තියෙන්නේ. එකක් අමතකයි කියමු. ඉතින් මතකෙක ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මතකෙක ලියන්න. තේරෙනවද? මොකද මේකෙන් දැන් ඕගොල්ලෝ අපි හිතමු සමහර කට්ටිය අක්වෙරළ සමාගම් විතරක් ලියනවා. ලකුණු එක ලැබෙනවා. සමහර කට්ටිය විදේශ සමාගම් විතරක් ලියනවා. ඒත් ලකුණු එක ලැබෙනවා. අමතක කරන්න එපා. මගේ මතකේ හරිනම් 1995 හෝ 96 ට පෙර එහෙම දුන්නේ නැහැ. එහෙම දුන්නේ නැහැ. දැන් මේකේ තනි ප්‍රශ්නයක්නේ. වෙනසනේ අහන්නේ. ඒ නිසා දෙකම ඕනේ. දෙකම නැත්නම් ලකුණු බිඳුව. නමුත් ඔබ වාසනාවන්තයි. ඔබ වාසනාවන්ත ගිය අවුරුද්ද වෙනකම්ම මම මේ කියන දේ ස්ථිරම කෙරුණා. වෙනස ඇහුවම් පස්සේ එක පැත්තක් හරි ලියවිලා තියෙනවා නම් ඒ ලකුණු කොටස ලැබෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2011 විභාග ප්‍රශ්නයක්. විභාග ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 යන්න. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 යන්න. හවුල් ව්‍යාපාරයක් සීමා සහිත පෞද්ගලික සමාගමක් බවට පත් කිරීමේ වාසිය හා වාසික වරේද? හවුල් ව්‍යාපාරයක් සීමා සහිත පෞද්ගලික සමාගමක් බවට පත් කිරීමේ වාසිය හා වාසික. අපි හවුල් ව්‍යාපාර දන්නවනේ. හවුල් ව්‍යාපාරවලට නීතිමය පුද්ගල භාවය නැහැ. අකණ්ඩ පැවැත්ම නැහැ. හවුල් ව්‍යාපාරවල උපරිම ඉන්න පුළුවන් 20 දෙනයි. 20 දෙනෙක්ගෙන් තමයි රැස් කරගත හැකි ප්‍රාග්ධන ධාරිතාවයක් රැස් කරගන්න පුළුවන්. නමුත් පුද්ගලික සමාගමක් වුණාම 50ක් ඉන්න පුළුවන්. 20කට වඩා 50කින් ගන්න පුළුවන් කැපැසිටි එක වැඩි. තේරෙනවද? නෛතික පුද්ගල භාවය තියෙනවා. අකණ්ඩ පැවැත්ම තියෙනවා. ඒ වගේ හවුල් ව්‍යාපාරයකට වඩා කොහොමත් අනිවාර්යයෙන්ම
අවාසි කෙසේ වෙතත් වාසි වැඩි පුද්ගලික සමාගමක් වුණා. දෙකම අහනවා වාසි අවාසි. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක මම කලිනුත් ඔයගලන්ට කිව්වා දැන් අපි දැන් මේ වාසි ගොඩක් තියෙනවානේ. වාසිය මෙතන තියෙන 5ක් වුණා 5 නෙවෙයි 6ක් 7ක් 8ක් වුණත් කියන්න පුළුවන්. අවාසිත් ඒ වගේ තියෙනවානේ. කීයක් ලියනවද? මම හැමදාම කියන දෙපැත්තම. ඒ කියන්නේ මේ වාසිය වාසි දෙකම ඇහුවම වාසිය අවාසි දෙකම අහන අවස්ථාවල පිළිතුරු ලියන්නේ දෙක බැගින්. දෙක බැගින් ලියන්නට ඕනේ. තේරෙනවද? දෙක බැගින්. දැන් වාසි විතරක් ඇහුවනම් අපි 4ක් දක්වා යන්න ඕනේ. මතකයිනේ වාසි විතරක් ඇහුවනම් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ නම් නොකරොත් එහෙම සමහරලාට අහනවානේ වාසි 3ක් සඳහන් කරන්න. නැත්නම් වාසි 4ක් පැහැදිලි කරන්න කියලා. එහෙම නැතුව නිකම්ම වාසි සඳහන් කරන්න හෝ වාසි පැහැදිලි කරන්න ගොත් අනිවාර්යයෙන්ම ඔබ උත්තර 4කටම යන්න ඕනේ. දැන් මේකෙත් නම් කරලා නැහැනේ. නම් නොකරට මේක දෙපැත්තම අහනවානේ. දෙපැත්තම අහද්දී අනිවාර්යයෙන්ම දැන් වාසිත් 4ක් අවාසිත් 4ක් කියන පිළිතුරු 8ක්. එතකොට ඒක අසාධාරණයි. ඒ කියන්නේ ඕගොල්ලන්ට කරන අසාධාරණයක්. සීමිත කාලයකින් පිළිතුරු 8ක් අපේක්ෂා කරන්නේ. සාමාන්‍යයෙන් 99.9ක් මහන්නේ මේ වගේ ප්‍රශ්නයක දෙක බැරි. ඒ නිසා වාසි 2යි අවාසි 2යි දැන් ලස්සන ලියන මේ වගේ ඕන්න මෙතන තරු ලකුණක් දානවා. මොකද මම හැමදාම කියන දේ තමයි මම පේපර් මාකින් කරද්දී ටීචර්ස්ලා හරි කැමති පිළිවෙලට පිරිසිදුව හරියට අංක කරලා උත්තර ලියන පිළිතුරු පත්‍ර බලන්න. ඒක මම අත්දැකීමෙන් දන්නවා. මොකද සමහර ළමයිගේ පිළිතුරු පත්‍ර එහෙම යකාගේ කම්මලව අංක කරලා නැහැ. කපල කොටලා තේරෙනවද? පිළිතුරු කොටස් වෙන් කරලා නැහැ. කියන්නේ ගුරුවරයා හොයාගන්නවා. ළමයා ලියන්නේ මෙන්න මගේ පිළිතුරු පුළුවන් නම් තෝරගන්න. පුළුවන් නම් තෝරගෙන ලකුණු දීලා මාව පාස් කරන්න. ඒක අභියෝගයක් වගේ. ඒ වැඩේ හරියන්නේ නැහැ. ඉතින් ඒ පිළිවෙලට ලස්සන අංක කරලා ඡේද වෙන් කරලා නිරවුල්ව පිළිතුරු ලියපු උත්තර පත්‍ර සමහර ටීචර්ස්ලා පෙන්නනවා මේ බලන්න සර් නැත්තම් මේ බලන්න ටීචර් හරි නීට් එකට වැඩ කරු ළමයෙක් කියලා. ඉතින් ඒ ප්‍රබෝධයෙන් ඒ වගේ පිළිතුරු පත්‍රයක් අතට ආවම පුදුම ප්‍රබෝධයක් ඇති වෙනවනේ. ඒ ප්‍රබෝධයෙන් තමයි උත්තර පත්‍රේ පුරාම එයාගේ මානසිකත්වය වැඩ කරන්නේ. ඒ නිසා ලකුණු සමහර එතකොට දැන් ඒ වගේ ප්‍රබෝධාත්මක මානසිකත්වයක් පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයාට හොරියට දුන්නම ඔහු හෝ ඇය තුල තියෙනවා මේ ළමයා පිළිවෙලට වැඩ කරපු ළමයෙක්. මේ ළමයා හොඳ ළමයෙක්. මේ ළමයා මේ දීප්ති වෙන නැත්නම් බ්‍රයිට් කේස් එකක්. එහෙම එනවනේ. ආවම පස්සේ සමහර ප්‍රශ්න තියෙනවා ලකුණු එකක් දීලත් බෑ නොදීත් බෑ වගේ. භාගයට හරි භාගයට වැරදි වගේ. අර වගේ ප්‍රබෝධාත්මක මානසිකත්වයක මේ උත්තර පත්‍ර බලද්දි මොකද වෙන්නේ? අර ලකුණු එක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ ලකුණු එක ලැබෙනවා. මම ඒක කියන්නේ අපි සූක්ෂම වෙන්න ඕනේ. පිළිතුරු පත්‍ර පරීක්ෂකවරු හෝ වරියන් අපේ පැත්තට ග්‍රහණය කරගන්න. පැහැදිලිනේ? එතකොට ඒ වගේ මේ වගේ තරු ලකුණු දෙකක් දාලා ලස්සන වෙන් කරලා ලියන්න. වාසි කියලා ලිව්වා. සාමාන්‍ය වාසි කියලා ශීර්ෂය දාන්න ඕනේ. පේන්නේ. නැත්නම් ගුරුවරයා හොයන්න එපා උත්තර. අවාසි කියලා ලිව්වා. අංක දාලා ලිව්වා. ඔබට මම තව එකක් මෙතනට එකතු කරනවා. අපි හිතමු ඔයගොල්ලෝ වාසි දෙකක් ලිව්වා කියලා. හරිද? දැන් අපි හිතමු ඔයගොල්ලෝ ලියන පළවෙනි වාසිය 100%ක්ම නිවැරදි. ඒක විශ්වාසයි. දෙවෙනි වාසිය 100%ක්ම විශ්වාස නැහැ. ඒක 50-50 තියෙන්නේ. හරියන්නත් පුළුවන් වැරදින්නත් පුළුවන්. එතනදී ඕගොල්ලන්ට ඕන නම් තුන්වෙනි එකකුත් ලියන්න. තුන්වෙනි එකත් සමහරට 100% ෂුවර් නෑ. එතකොට අඩු ගන්න දැන් තුන්වෙනි එකක් ලිව්වම මේ දෙකෙන් එකක් හරියයිනේ. ඔබට 100ට දැන් මේවා නම් බොහොම සරල ප්‍රශ්නයක් නේ. දැන් මේක සරලයි. මේකෙදි ඔබ අනිවාර්යයෙන්ම වාස් දෙකක් ලියා ගන්න පුළුවන් නිසා දෙකට වඩා ලියන්න යන්න එපා. දෙකට වඩා නම් ලියන්න යන්න එපා. සමහර ළමයි හිතනවා මම වාසි 4ක්ම ලියනවා. අවාසි 4ක්ම ලියනවා. ඒතකොට මට වැඩිපුර ලකුණු ලැබෙයි. එහෙම ලැබෙන්නේ නැහැ. ලැබෙන්නෙම නැහැ. ඒ නිසා කාලය කළමනාකරණය කිරීමත් ඕගොල්ලන්ගේ ඔළුගොඩ ඇතුලේ ස්වයංක්‍රීයව වැඩ කරන්න ඕනේ. කියන්නේ කාලය කළමනාකරණය කළ යුතුයි කියලා මතක තියාගෙන උත්තර පත්‍ර ලියන්න යන්න ඕනේ නැහැ. තේරුණාද? ඔබ નિરાයාසයෙන්ම ස්වයංක්‍රීය ලෙස ඔබේ මනස වැඩ කරන්න මම කාලය හොඳින් කළමනාකරණය කරන්න ඕනේ. මම අනවශ්‍ය පිළිතුරු ලියන්නේ නැහැ. අනවශ්‍ය දීර්ඝ පිළිතුරු ලියන්නේ නැහැ. ලියලා කාලේ නාස්ති කරගෙන ප්‍රශ්න පත්‍රයේ යට තියෙන ප්‍රශ්න වලට තියෙන ලියන්න තියෙන කාලයට මම අසාධාරණයක් කරන්නේ නැහැ. ඒ කාලේ විනාශ කරගන්නේ නැහැ කියන මානසිකත්වය ඔබ ඉන්නට ඕනේ. දැන් ඔබ මෙතනට අපි තුම අනවශ්‍ය විදිහට 4 ලිව්වා කියලා. ලකුණු දෙක ලැබෙන කොහොමද? කිසි ප්‍රශ්නයක් නැහැ. දෙන ලකුණු ලැබෙනවා. මොකද වෙන්නේ? යට තියෙන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් වෙලාව ඔබ නාස්ති කරගන්නවා. ඒ නිසා යටින් තියෙන ප්‍රශ්නයකට ඔබට උත්තර ලියන්න කාලෙ මදි වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? අන්න ලකුණු අඩු වෙනවා. ඒ නිසා අනවශ්‍ය දේ ලියන්න මෙපා. මම කිව්වේ සැකනම් පළවෙනි එක හරියටම හරි දෙවෙනි එක සැකනම් තුන්වෙනි එකත් ස්ටෑන්ඩ් බයි ලිව්වට කමක් නැහැ. නමුත් උත්තර දෙකම ඔබට 100%ක්ම විශ්වාස නම්
ලියන්නේ අනිවාර්යයෙන්ම වාසි දෙකයි අවාසි දෙකයි. තේරුණා නේද? right. එතකොට හවුල් ව්‍යාපාරයකට සාපේක්ෂව සීමිත පෞද්ගලික සමාගම බවට පත් කරන් පස්සේ ලැබෙන වාසි. එකක් තමයි සීමිත වගකීම නිසා අවදානම අඩු වෙනවා. දැන් හවුල් ව්‍යාපාරයක වගකීම අසීමිතයිනේ. මොකද වෙන්නේ එතකොට? මොකද වෙන්නේ? හවුල් ව්‍යාපාරයේ බුන්වත් වුණොත් නොපිය වූ ණයතුරුස් හෙවත් බැරකම්. නැත්තම් අපි කියනවා බංකොලොත් පිරිවැය කියලානේ. බංකොලොත් පිරිවැය හෙවත් බැරකම් පියවීමට හවුල්කරුවන් යෙද වූ ප්‍රාග්ධනය මදිනම් ඒගොල්ලන්ගේ පෞද්ගලික ධනය පවා කැප කරන්න වෙනවා. එහෙනම් එතනදී වගකීම පෞද්ගලික දේපල දක්වා පැතිරෙනවනේ. මෙතන එහෙම වෙන්නේ නැහැ. මෙතන වෙන්නේ තමන් සමාගමේ මිලදී ගත්ත කොටස්වල ප්‍රකාශිතගේ. මිලදී ගත්ත කොටස්වල ප්‍රකාශිතගේ මතකයිනේ. රුපියල් 10 කොටස් අපි 3000ක් ගත්තා නම් ඒක ප්‍රකාශිතගේ රුපියල් 30000යි. නම් 30000 විතරක් අහිමි වෙනවා. ඒ 30000 කැප කරන්න වෙනවා බැරකම් පියවන්න. ඉන් එහාට බැරකම් ඉතුරුනයි කියලා පෞද්ගලික ධනය කැප කරන්නේ නැහැ. ඒක විශාලම ප්‍රතිලාභයක් නැත්නම් වාසිය. මතකයිනේ. එනිසා සීමිත වගකීම නිසා අවදානම් අඩු වෙනවා. ප්‍රධාන වාසිය. දෙවෙනි එක තමයි නීතිමය පුද්ගල භාවය හිමි වෙනවා. නීතිමය පුද්ගලිකත්වය හිමි වෙනවා. ඒක තවත් විස්තර කරොත් මොකක්ද ඒකේ තේරුම? දැන් මේකේ අවාසි කවරේදනේ? වාසි පැහැදිලි කරන්න කිව්වනම් මේ මදි. මේක පොයින්ට් එකක් විතරයි. වාසි පැහැදිලි කරන්න කිව්වනම් අනිවාර්යයෙන්ම මේකට හම්බෙන්නේ ලකුණු භාගය. නැත්නම් ලකුණු කාලයි. 4න් 1යි. තේරුණාද? පැහැදිලි කරාම තමයි තුරු ලකුණු කොටස හම්බෙන්නේ. කොහොමද මේක පැහැදිලි කරන්නේ? ඒ කියන්නේ නීතිමය පුද්ගල භාවයේ පවතින නිසා හිමිකරුවන්ගේ නමින් නීති හමුවට ප්‍රවේශ වෙන්න ඕනේ නැහැ. ඒ නිසා හිමිකරුවන්ට වැඩි නීතිමය නිදහසක් ලැබෙනවා. දැන් හවුල් ව්‍යාපාරයක නම් මම හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙක් නම් මම හෝ වෙනත් හවුල්කරුවෙක් බාහිර පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසියම් අලාභයක් කරා කියන්නකො. ඒ අලාභය ඒගොල්ලෝ ඉල්ලුවම අපෙන් ලැබෙන්නේ නැත්නම් ඒ අලාභය අය කර ගැනීමට නඩු පවරනවානේ. නඩු පවරන්නේ අපේ නම් වලට. ඒතර අපි යන්න ඕනේ හවුල්කරුවන් වශයෙන් උසාවියට. සියලු වැඩ නවත්තලා. උසාවිය කියලා රස්තියාදු වෙන්න ඕනේ. නඩු වාර කීපයකට පෙනී සිටින්න ඕනේ. තේරෙනවද? අනිවාර්යයෙන්ම දඬුවමක් ලැබුණොත් එහෙම දඬුවම දෙන්නේ අපිටයි. සිරගත කිරීමක් ඒත් අපි විඳින්න ඕනේ. නෛතික නිදහසක් නැහැනේ. නමුත් සමාගමක එහෙම නොවේ කියලා අපි දන්නවා. තේරුණාද? සමාගමක සමාගම් නාමය සමාගමෙන් නම නීතිය ඉදිරියේ නීතිය විසින් නිර්මාණය කළ පුද්ගලයෙක් ස්වභාවික පුද්ගලයෙක් නොවේ නීතියෙන් නිර්මාණය කළ පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නවා. ඒ නිසා සමාගමෙන් නමින් තමයි නීතිය හමුවට යන්නේ. එහෙනම් බාහිර අය නඩු දාන්නේ සමාගමෙන් නමට. එහෙනම් දඬුවම් ලැබෙන්නේ සමාගමට. දඩයක් ගෙවන්න වෙන්නේ සමාගමට. හිමිකරුවන් නෙවෙයි. අන්න එක තමයි පැහැදිලි කරන්නේ. එහෙනම් නීතිමය පුද්ගලිකත්වය ඇති නිසා හිමිකරුවන්ට නීතිමය නිදහසක් ලැබෙනවා. හවුල් ව්‍යාපාරේ එහෙම ලැබෙන්නේ නැහැ. තුන්වෙනි වාසිය තමයි අකණ්ඩ පැවැත්මක් ඇති වෙයි. දැන් නෛතික පුද්ගල භාවය තියෙනවානේ. සමාගම නීතිගත කරනවා. නීතිගත කරන සෑම ව්‍යාපාරයක්ම අනිවාර්යයෙන්ම නෛතික පුද්ගලයෙක් වෙනවා. නෛතික පුද්ගලයෙක් නම් හිමිකරුවන්ගෙන් වෙන් වූ පැවැත්මක් සහිතව අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා ව්‍යාපාරයේ ක්‍රියාත්මක වීම හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ හිමිකරුවන් මිය යාම හෝ ඉවත් වීම නිසා ව්‍යාපාරයේ පැවැත්මට බාධාවක් නැහැ. ව්‍යාපාරය දිගටම ක්‍රියාත්මක වෙනවා. තවත් වාසියක් තමයි විවිධ බදු සහන් ලැබෙනවා. හවුල් ව්‍යාපාරවලට වඩා පෞද්ගලික සමාගම් වලට බදු සහන ලැබෙන අවස්ථා වැඩි. ඒකත් වාසියක් වශයෙන් ලියන්න පුළුවන්. ඊළඟට සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. දැන් හවුල් ව්‍යාපාරයක උපරිම 20 දෙනයිනේ. 20 දෙනෙක්ගෙන් රැස් කරන ප්‍රාග්ධනය පමණයි. නමුත් පෞද්ගලික සමාගමක 50ක් දක්වා සමාජිකව තියාගන්න පුළුවන්. එහෙනම් 50 දෙනෙක්ගෙන් සාපේක්ෂව වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙනම් හවුල් ව්‍යාපාරයකට සාපේක්ෂව හවුල් ව්‍යාපාරයකට වඩා මහා පරිමාණව ව්‍යාපාර කටයුතු කරලා වැඩිපුර ලාභ ලැබීම හැකියාව ලැබෙනවා. ඔන්න ඔයගේ වාසි වලින් වාසි දෙකක් ලියුවම හොඳටම ඇති. වාසි දෙකක් ලියුවම හොඳටම ඇති. දැන් මේ සමස්ත පිළිතුරු නෙවෙයි. මම නැවත කියනවා. තව ඕනනම් ලියත හැකි. දැන් හවුල් ව්‍යාපාරවල කළමනාකරණය කරන්නේ හවුල්කරුවෝමනේ. හවුල්කරුවන්ගේ දැන උගත්කම අනුව ඒගොල්ලොම කරගෙන යනවා. ඉතින් එතන උගත් පළපුරුදු අය හිටියොත් හොඳයි. නැත්තම් ගන්න තීරණ අසාර්ථක වෙන්න පුළුවන්. තේරෙනවද? නමුත් සාමාන්‍ය සමාගමක කළමනාකරණය කරන්න අපි දන්නවා ඩිරෙක්ටර් බෝඩ් එකක්. අධ්‍යක්ෂක මණ්ඩලයක්. එතනට අපිපත් කරගන්නෙම උගත් පළපුරුදු අය. නිසා උගත් පළපුරුදු අධ්‍යක්ෂක මණ්ඩලයකින් තීරණ ගන්න නිසා ඒ තීරණවල නිර්වද්‍යතාවය වඩා සාර්ථක වෙනවා. තේරෙනවද? ඒ නිර්වද්‍යතාවය තුළින් ව්‍යාපාරයේ පැවැත්ම ව්‍යාපාරයේ වඩා හොඳ ක්‍රියාකාරීත්වය අනිවාර්යයෙන්ම අපේක්ෂා කරන්න පුළුවන්. ඒවත් ලියන්න පුළුවන්. මේ මෙච්චර පමණක් නොවේ.
පැහැදිලිනේ? එතකොට වාසි දෙකකට ලකුණු භාගය ගන්න ලකුණු එකක් දීලා තියෙනවා. සාමාන්‍ය ලකුණු එක තමයි හම්බෙන්නේ භාගය ගන්න. ඔය වගේම ආවාස අපි තරු ලකුණක් දැම්ම ආවාසි කියලා ලිව්වා. එකක් තමයි නීතිමය බලපෑම් වැඩි. හවුල් ව්‍යාපාරයට සාපේක්ෂව නීතිමය බලපෑම් අඩුයි. තේරෙනවද? ඊට වඩා මේකේ දැන් උදාහරණයක් වශයෙන් හවුල් ව්‍යාපාරයක් ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය නෑනේ. හවුල්කරුවෝ කැමති නම් ගිණුම් තැබීම කරන්න පුළුවන් නැත්නම් ගිණුම් තබන්න නැතුව ව්‍යාපාරය කරන්න පුළුවන්. නමුත් පුද්ගලික සමාගම වලට බෑ ගිණුම් තැබීම අනිවාර්යයි. විගණනයත් අනිවාර්යයි. තේරෙනවද? ඒ වගේ සාපේක්ෂව නීතිමය බලපෑම් වැඩි එක අවාසියයි. දෙවෙනි එක තමයි තීරණ ගැනීමේ ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. මොකද හවුල් ව්‍යාපාරයක උපරිම ඉන්න 20යිනේ. 20 දෙනෙක් එක්ක 20 දෙනෙක් සාකච්ඡා කරලා සාමූහිකව තීරණ ගන්න යම් කාලයක් ගත කරනවා කියන්නකො. මේකේ 50ක් ඉන්න පුළුවන් පුතේ. උපරිම 50ක් ඉන්න පුළුවන්. එහෙනම් 50 දෙනෙක් එක තැනකට රැස් වෙලා මහා සභා රැස්වීමක් වශයෙන් රැස් වෙලා සාකච්ඡා කරාම තීරණය මොකද වෙන්නේ? තව ප්‍රමාද වෙනවනේ. ඊටස වැඩි නිසා. අන්න ඒ වගේ තීරණ ගැනීමේ ප්‍රමාදයෙන් සාපේක්ෂව වැඩි මේක. ඊළඟට පරිපාලන වියදම් ඉහළ යයි. ඇයි අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. අඩුම ගාන එක සමාජිකයෙක්වත් ඉන්නවනේ. ඒතර ඩිරෙක්ටර්ස්ලාට අපි දන්නවා ඉතා ඉහළ වැටුප් ගෙවන්න ඕනේ. ඉතා ඉහළ දීමනා ගෙවන්න ඕනේ. අපි පොදුවේ කියන අධ්‍යක්ෂක සංවේතන නැත්නම් පාරිශ්‍රමික ඉතා ඉහළගයක් ගන්නවා. ඒ නිසා පරිපාලන වියදම් වැඩි. හවුල් ව්‍යාපාරයක එහෙම කළමනාකරුවම කියලා නම් කරන්නේ නැහැ නේ. හවුල්කරු එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හැමෝම හරි සාපේක්ෂව තමන්ගේ තීරණ ගනිමින් කළමනාකරණය කරන් යනවා. විශේෂ ගෙවීමක් නැහැ. මොකද හවුල් ව්‍යාපාර නීතියෙම තහනන්නේ වැටුප් ලබන්න තේරෙනවද? ඒ නිසා පරිපාලන වියදම් ඒකේ අඩු මේකේ වැඩි. ඊළඟට ගනුදෙනුකරු සමග ඍජු සබඳතා අඩු වෙනවා සාපේක්ෂව අඩු වෙනවා. දැන් හවුල් ව්‍යාපාරයක උපරිම ඉන්නේ 20යිනේ. 20 දෙනාගෙනුත් අපි හිතමු කළමනාකරණ කටයුතු ලියලින්නේ අපි 3-4 දෙනෙක්නේ. ඒතර ඒගොල්ලන්ට ගනුදෙනුකරු නිතරම සම්මුඛ වෙනවා. සම්බන්ධ වෙනවා. සම්බන්ධතා තියාගන්න ලේසි. තේරෙනවද? ඒගොල්ලොන්ගේ ප්‍රශ්න කතා කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වුමනා සහ වුමනාවල වෙනස් වීම හඳුනා ගන්න පුළුවන්. නමුත් සමාගමක සමාජිකව 50ක් දක්වා ඉන්න පුළුවන්. 30ක් 40ක් හිටියොත්. ඊට අමතරව කළමනාකරණය කරන්නේ අධ්‍යක්ෂකවරු. ඒ අධ්‍යක්ෂකවරු බොහෝ වෙලාවට අයිතිකරුවොත් නෙවෙයි. මතකයි නේද? අලුත් සමාගම් නීතිය අනුව සමාගමක ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න කොටස් මිලදී ගන්නම ඕනේ නැහැ. පරණ නීතිය වගේ. තේරෙනවද? ඒ කියන්නේ හිමිකරුවෙක් නොවන අය බාහිරින් වැටුපට බඳව ගන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ කළමනාකරුවෝ. ඒගොල්ලන්ට සමාගමේ මේ ගනුදෙනුකරුවෝ ගැන විශේෂ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී පෞද්ගලික සමාගමේ හිමිකරුවන්ට ගනුදෙනුකරුවන් සමග පවත්වාගෙන යා හැකි සම්බන්ධතා ප්‍රමාණය සාපේක්ෂව අඩු වෙනවා. ඔන්න වගේ අවාසි ලියන්න පුළුවන්. එහෙම ලිව්වොත් අවාසි දෙකකට ලකුණු භාගය ගන්න ලකුණු එකක් ලැබෙනවා. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේක 2012 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච ප්‍රශ්න. දෙවෙනි ප්‍රශ්නේ 2012 විභාග ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. 2007 අංක 7 දරන සමාගම් පනත අනුව සීමා සහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි නැත්නම් සංස්ථාපනය කිරීම සඳහා අයදුම් පත්‍රය සමග සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කළ යුතු ලියවිලි නම් කර පැහැදිලි කරන්න. ලියවිලි නම් කර පැහැදිලි කරන්න. තේරුණාද? දැන් මේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් මේ මෑත කාලේ නිතර ඇහුවා. මම හිතන්නේ 2010 ඉඳන් 20 දක්වා අවුරුදු 10 අපි සැලකුවොත් එහෙම පස්වතාවක ඉදිරියට ඇහුවා. මේක අහන්නත් ඕනේ. මොකද ඔබ සාපේක්ෂව උසස් පෙළ සමත්ව හෝ අසමත්ව හෝ සමාජයේ ව්‍යාපාරික ලෝකෙට ප්‍රවේශ වෙනකොට ඔබ අනිවාර්යයෙන්ම අනාගතේ මම දන්නවා 100 දෙනෙක් ව්‍යාපාර ලෝකෙට ගියොත් ඕකෙන් අඩුම ගානේ 75ක් 80ක් සමාගම් වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් සමාගමක් නීතිගත කිරීමේදී සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට හෙවත් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට බාර දෙන ලේඛන මොනවද කියලා පැහැදිලි අවබෝධයක් දැන් ඉඳන්ම තියෙන්න ඕනේ. ඒ නිසා වෙන්න ඕනේ විභාග ප්‍රශ්න පත්‍රය මේක නිතර ඔබට යොමු කරන්නේ. මේක දෙවිදියකට අහන දරුවනි. එකක් තමයි ලියාපදිංචි කිරීම නැත්නම් සංස්ථාපනය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට බාර දිය යුතු ලේඛන නම් කරන්න. ලේඛන සඳහන් කරන්න. එතකොට නම් කරාම ඇති. දෙවෙනි ක්‍රමය තමයි අහලා තියෙන්නේ. නම් කර පැහැදිලි කරන්න. මොනක තේරුම් ගන්න. නම් කර පැහැදිලි කරන්න. මේක පළවෙනි කොටස මේක දෙවෙනි කොටස. එහෙනම් කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක අනුව තමයි මේක ලකුණු ලැබෙන්නේ. නම් කරාම ලකුණු කොටසක් ලැබෙනවා. ඒක පැහැදිලි කරාම තවත් කොටසක් ලැබෙනවා. ලකුණු එකක් ලැබෙනවා කියන්නේ කොහොමද තේරෙනවද? එකක් ලැබෙනවා නම් කිරීමට ලකුණු භාගයයි පැහැදිලි කිරීමට ලකුණු භාගයයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න
ලේඛන සඳහන් කරන්න. නම් කරනකුත් කිසි වාදයක් නැහැ. විස්තරාත්මක පිළිතුරු ලියන්නේ නැහැ. ලේඛන නම් කිරීම පමණයි. ඒක ලේසි. නම් කර පැහැදිලි කරන්න. නැත්නම් නම් කර කෙටියෙන් හඳුන්වන්න වැනි අදහසක් දුන්නොත් අනිවාර්යයෙන්ම පොයින්ට් එක මේ වගේ පේන්න ඕන වෙනම සාංගමික ව්‍යවස්ථාවලිය පේන්න ඕනි. පැහැදිලි කිරීම වෙනම තියෙන්න ඕන. සමාගම් නාමයේ පිළිබඳ ප්‍රකාශය මේ වගේ පොයින්ට් එක පේන්න ඕනි. පැහැදිලි කිරීම තියෙනවා. තේරෙනව නේද? රයිට්. එකක් තමයි සාංගමික ව්‍යවස්ථාවලිය. සමාගමක් නීතිගත කරන්න බාර දෙන ලියවිලි වල වැදගත්ම ලේඛනය තමයි සාංගමික ව්‍යවස්ථාවලිය. මතකනේ? සමාගම හා කොටස් හිමියන් අතර සම්බන්ධතාවය තහවුරු කරන ලියවිල්ල තමයි සාංගමික ව්‍යවස්ථාවලිය කියන්නේ. අපි ඒක ඉගෙන ගත්ත මතකයි. නැත්නම් සමාගමේ ව්‍යවස්ථාව. සමාගම තනිකරම ආරම්භ කර කෙසේ පවත්වාගෙන යනවද? කුමන ඉලක්ක ළඟා කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවද කියලා තීරණය කරන්නේ සාංගමික ව්‍යවස්ථාවලිය. සාංගමික ව්‍යවස්ථාවලියේ සඳහන් විධිවිධාන අනුව නැත්නම් සාංගමික ව්‍යවස්ථාවලියේ ඇති කොන්දේසි හා නියමයන්ට අනුව තමයි සමාගමේ සෑම කාර්යයක්ම තීරණය කර ක්‍රියාත්මක වෙන්නේ. එhmenan මේකට මේ වගේ පැහැදිලි කිරීමක් ඇති. සමාගමේ පරමාර්ථ කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් හා බැඳීම් කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධ තොරතුරු දැක්වෙන ලියවිල්ල නැත්තම් වාර්තාවයි. නැත්තම් ලේඛනය. එහෙම දාන්න පුළුවන්. දැන් මම මාකින් ස්කීම් එක මම නෙවෙයි මාකින් ස්කීම් එක හැදුවේ මම නෙවෙයිනේ. මාකින් ස්කීම් එකේ කන්ට්‍රෝල් චීෆ් අරන් තියෙන්නේ සාංගමික ව්‍යවස්ථාවලිය සඳහන් මූලිකාංග 3 පදනම් කරගෙන. සාංගමික ව්‍යවස්ථාවේ මූලිකාංග 3යිනේ. සමාගමේ පරමාර්ථ කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් හා බැඳීම් නැත්තම් ඒගොල්ලන්ගේ වගකීම්. සහ සමාගමේ කළමනාකරණය හා පරිපාලනයට අදාළ තොරතුරු. ඒ 3 පදනම් කරන් ඒ තොරතුරු දැක්වෙන ලේඛනය. නැත්තම් ලියවිල්ල කියලා දාලා තියෙනවා. එහෙම නැත්නම් මේක ඉතින් ඒකම නිර්වචනය නෙවෙයි. ඒකම ක්‍රමවේදය නෙවෙයි මේක පැහැදිලි කරන්න පුළුවන්. තව ක්‍රම තියෙනවා මොකද්ද? සමාගම හා කොටස් හිමියන් අතර සම්බන්ධතාවයේ පිළිබිඹු කරන ලියවිල්ලයි. එච්චරයි. එහෙම ලියුවත් කමන්නේ. සමාගම හා කොටස් හිමියන් අතර සම්බන්ධතාව දැක්වෙන ලියවිල්ලයි. එහෙම නැත්නම් දාන්න පුළුවන් සමාගමක් ආරම්භ කර පවත්වාගෙන යාමට අදාළව නීති රීති නැත්නම් විධිවිධාන ඇතුළත් ලියවිල්ල එහෙම ලියන්න පුළුවන්. ඉතින් මෙහෙම ලියුවොත් වඩා හොඳයි. මොකද මේකේ මූලිකාංග තුන අරන් තියෙන්නේ. දෙවෙනි එක තමයි සමාගම් නාමයේ පිළිබඳ ප්‍රකාශය. මතකනේ සමාගම් නම සම්බන්ධ ප්‍රකාශයක් දෙන්න එපා. ඒ තමයි සමාගමේ නම දැනට පවතින සමාගමක නමට සමාන හෝ අනුරූප නොවන බව සඳහන් කරන ප්‍රකාශය. අපි තුමු අපි සමාගමේ නම තෝරගත්ත කියලා සීමා සහිත දේදුණු සමාගම කියලා. සීමා සහිත දේදුණු සමාගම කියන නාමය දැන් පවතින දැන් සක්‍රිය වන ලංකාවේ කොහේ හරි තියෙන සමාගමක නමට සමාන නැහැ. හෝ අනුරූප තේරෙනවද? අනුරූප නොවන බවට ප්‍රකාශයක් බාර දෙන්න ඕන. අධ්‍යක්ෂකවරයෙක් සහ ලේකම්වරයෙක් අත්සන් කරලා. මම මේ ප්‍රකාශය ගැන උගන්වද්දී න්‍යායාත්මක කොටස්වලදී විශේෂ දෙයක් කිව්ව මතකද? සමාගමක් නීතිගත කිරීමේදී බාර දෙන ලේඛන 5ක් තියෙනවනේ අපිට ලියන්න. 5ක් තිබුණා වුණාට පෙන්වන්න පුළුවන් කීයද? 4යි. එකක් පෙන්වන්න බෑ. මතකයිද? ඒ පෙන්වන්න බැරි එක තමයි මේ. ඇයි හේතුව? සමාගමක් ලියාපදිංචි කරන්න විශේෂිත ආකෘතියක් තියෙනවා. විශේෂිත ආකෘතියකින් යුක්ත අයදුම් පත්‍රයක් තියෙනවනේ. ඒ අයදුම් පත්‍රෙම මැද කොටස තමයි මේක තියෙන්නේ. තේරෙනවද? ඒකෙම කොටසක් මේ. ඔක හරියට මං කියන්නේ විදේශ ගමන් බලපත්‍රය තියෙන අපේ පාස්පෝර්ට් එක. පාස්පෝර්ට් එකේ ඇතුළෙමනේ පුතේ වීසා බලපත්‍රයක් තියෙන්නේ. ඒක විදේශ ගමන් බලපත්‍රය එකක්. වීසා බලපත්‍රය තව එකක්. නමුත් දෙක එකට යන්නේ. අන්න ඒ වගේ ඉල්ලුම් පත්‍රය ඇතුළෙම තියෙන කොටසක් මේක. නමුත් සමාගම් නීතියේ තුන්වන වගන්තියෙන් මේක කියන්නේ වෙනම කරුණක් වගේ. කියන්නේ වෙනම ලියවිල්ලක් වශයෙන්. නමුත් වෙනම ලියවිල්ලක් වශයෙන් පෙන්වන්න බෑ. අන්න ඒ වගේ අර මේ වෙතින විශේෂිතතා විශේෂිත හැඩතලත් අපි තේරුම් ගත්තොත් අපි විනිවිද භාවයෙන් යුතුව අපි මේවා දැක්කොත් තමයි අපිට විශේෂ මතක හිටින්නේ. එහෙම නැත්නම් විශේෂ කටපාඩම් කරන්නෝ වෙනවා. තේරුණාද? හරි. ඊළඟට තුන්වෙනි එකක් තමයි අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය. අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය. මතකයිනේ? ආරම්භක අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කළ හැකි නාම ලේඛනය. දැන් ආරම්භයේදීම අපි තුමු අධ්‍යක්ෂකවරු එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් තුන් දෙනෙක් අපි බදව ගන්න තීරණය කරා කියලා. ඒගොල්ලෝ කැමැති වෙන්න ඕන. අකමැත්තෙන් බලහත්කාරයෙන් කාටවත් මේ ධූරය පවරන්න බෑ. සමාගමේ කොටස් හිමියෙක් වෙන්න පුළුවන් අධ්‍යක්ෂකවරයා නැත්නම් ඉස්සෙල්ලා කිව්වා වගේ බාහිරින් වැටුපට ගන්නෑ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කැමැති වෙන්න ඕන. ඒගොල්ලෝ එකඟත්වයේ පළ කරන වෙනම ආකෘතියක් තියෙනවා. ඒගොල්ලෝ අස්සම් කරලා බාර දෙන්න. ඒක තමයි මේ කියන්නේ.
අධ්‍යක්ෂකවරු ලෙස ක්‍රියා කිරීමට කැමැත්ත පළ කරන ලේඛනයෙකු නම් ඇති. ඊළඟට ලේකම්ගේ ප්‍රකාශය. සෑම සමාගමකටම අනිවාර්යෙන්ම ලේකම්වරු එක්කෙනෙක් ඉන්නෝම යවම. කීප දෙනෙකුට ඉන්න පුළුවන් සමාගම් නීතිය. දෙන්නෙක් තුන් දෙනෙකුට ඉන්න පුළුවන්. තේරුණාද? අන්නේ ආරම්භක ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන ලියවිලි. ලේකම්වරයාත් අපට බලහත්කාරයෙන් පත් කරන්න බෑ. එයත් කැමැත්ත පළ කරලා අත්සන් කරන විශේෂ ප්‍රකාශනයක විශේෂ ආකෘතියක. එහෙනම් ලේකම්වරයා ලෙස ක්‍රියා කිරීමට කැමැත්ත පළ කරන ලියවිලි නැත්නම් කැමැත්ත ප්‍රකාශ කරන ලියවිලි කියලා පැහැදිලි කරාම හොඳටම ඇති. 4යි 5 වෙනි එකක් මේක ස්කීම් එකේ දාලා තිබුණේ නැහැ. 5 වෙනි එක තමයි අයදුම්පත්. නියමිත ආකෘතියෙන් යුත් අයදුම්පත්‍රය. ඒකත් අපි සම්පූර්ණව බාර දෙන්න ඕනේ. ඔන්න වගේ නම් කිරීමට ලකුණු භාගයේ ගානේ ලේඛන 4ට ලකුණු 2යි. 4ක්නේ අපේක්ෂා කළේ. ඊට පස්සේ පැහැදිලි කිරීමට ලකුණු භාගයේ ගානේ ඒත් ලකුණු 2ක් දීලා තියෙනවා. දැන් ලේඛන 5යි නේ තියෙන්නේ සාමාන්‍යයෙන් 5ම අපේක්ෂා කරන්නේ නැහැ. 5ම ගත්තොත් අඩු ගන්න ලකුණු 2කමාරක් දෙනවනේ. ඒක ලකුණු 5ක් වෙනවනේ සාමාන්‍ය ඔබ දන්නවා. රෝමිලක්කම් මේ කොටසකට උපරිම ලැබෙන ලකුණු 4යි. නැත්තම් 2. එහෙම නෙන්නේ නිසා 5ක් අපේක්ෂා කරන්නේ නැහැ. 4 තමයි දැන් මේක නම් කරලා තිබුණේ නැහනේ. අනිවාර්යයෙන් අපි 4ක් ලියුම ඇති. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නයට යමු. 2012 විභාග ප්‍රශ්නයක්මයි මේකත්. ඒ තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 4. තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 4 වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්න. සීමා සහිත සමාගම් සම්බන්ධ පහස් සඳහන් ද පැහැදිලි කරන්න. සීමා සහිත සමාගම් සම්බන්ධ පහස් සඳහන් ද. එකක් තමයි ආරම්භක කොටස්. ඉනිෂියල් ෂෙයාර්ස්. දැන් මේක කොටස් 4ක් මම හිතන්නේ අහනවා. අපි මේක වෙන් කරලා ගත්ත පැහැදිලි කරන්න ලේසි නිසා මතකද? ආරම්භ කොටස් කියන එක. ආරම්භ කොටස් වල තියෙන අර්ථකථන දෙකක්. දෙකම තියෙනවා. දෙකෙන් එකක් ලියුවොත් ලකුණු දුන්නා. දෙකෙන් එකක් ලියුවොත් ලකුණු ලබා දුන්නා. ඒ අවුරුද්දේ. තේරුණාද? එකක් තමයි සමාගම සංස්ථාපනය කිරීම සඳහා ඉදිරිපත් කළ ඉල්ලීමේ නම් කර ඇති එක් එක් කොටස් හිමියා වෙත ලැබීමට හිමිකම් ඇති කොටස් ඔවුන් වෙත නිකුත් කළ විට එම කොටස් ආරම්භ කොටස් ලෙස සැලකේ. ඒක ලිව්වොත් පැහැදිලිවම ඇති. මොකද මේ කියන්නේ? දැන් සමාගමක් සංස්ථාපනය කරන්න ඉල්ලනවනේ. ඉල්ලනකොට අපි අයදුම් පත්‍රයක් දෙනවනේ. නියමිත ආකෘතියෙන් යුත් අයදුම් පත්‍රය. ඒ අයදුම් පත්‍රය අසං කරන්න ඕනේ අවම කොටස් හිමියු ගන්න. අවම දැන් කී දෙනාද? එක්කෙනා. එක්කෙනාට පුළුවන් කරන්න. ඉතින් ආරම්භක සමාජික 3 දෙනෙක්ද? 3 දෙනාගේ නම් දාන්න පුළුවන්. 10ද 10ම දාන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ ඉල්ලීමේ නම් කරන ආරම්භක සමාජිකයෝ නම් කරනවානේ. නම ඉස්සරහා ඒගොල්ලොන්ට මිලදී ගන්න එකගතාවයේ තියෙන කොටස් ප්‍රමාණය දාන කොටස් 5යි 10යි 100 එහෙම දානවා. අන්නේ කොටස් ප්‍රමාණය ඒගොල්ලන්ට පස්සේ පිරිනමනවා. පිරිනමුවොත් මොනවද? ආරම්භක කොටස්. ඒකේ වචන වල අර්ථයත් හරියනේ ගැලපෙනවනේ. ආරම්භක සමාජිකයෝ. ආරම්භක කොටස් හිමියන්ට දීපු කොටස් නිසා ආරම්භක කොටස් කියලා කියනවා. එහෙම නැත්නම් හෝ සමාගම ඒකාබද්ධ කිරීමේ යෝජනාව යටතේ කොටස් වලට හිමිකම් ඇති එක් එක් තැනැත්තා වෙත නිකුත් කරන කොටස්. සමහර විට සමාගමක් තවත් සමාගම් එකක් හෝ කීපයක් එක්ක ඒකාබද්ධ කරනවානේ. බිස්නස් ඇමල්ගමේෂන් කන්සෙප්ට් එක මතකයිනේ. ඉතින් දැන් අපි සමාගම් දෙකක් කියලා. A සහ B කියලා සමාගම් දෙකක්. මේ දෙක එකතු කරලා තනි සමාගමක් බවට පත් කරනවා. ඒ සමාගම් දෙකේම තව පරණ අයිතිකරු හිටියනේ. ඒගොල්ලන්ට නිශ්චිතව ඒ කොටස් ලැබෙන ආකාරය පිළිබඳ ඒකාබද්ධ කිරීමේ ගිවිසුම ඇති කරගන්නකොටම සඳහනක් කරන්න ඕනේ. නැත්තම් ප්‍රශ්න ඇති වෙනවනේ. හිතන්න මම පැරණි සමාගමේ කොටස් 10000ක අයිතිකරුවෙක් වෙලා ඒකාබද්ධ කරලා අලුතෙන් සමාගමක් දැම්මම කොටස් 5000ක් කරන්න මං කැමති නෑනේ. ඒ නිසා ඒව සාකච්ඡා කරලා දෙපැත්තෙම ඇත්ත එක්ක ඒකාබද්ධ කරාට පස්සේ එකිනෙකාට කොච්චර කොටස් ලැබී යුතුද කියලා අර ඒකාබද්ධ කිරීමේ යෝජනාවෙම නැත්තම් ගිවිසුමේම සඳහන් වෙනවා. ඒ සඳහන් ප්‍රමාණය ඒගොල්ලන්ට බෙදා දුන්නොත් ඒකත් ආරම්භ කොටස්. ඇයි? පැවති සමාගම් දෙක දැන් ඈවර කරලා අලුතෙන් සමාගමක් දැම්මනේ. අලුත්ම සමාගමේ කොටස් ආරම්භ කොටස්. පැහැදිලි නේද? ඔන්න දෙකම ආරම්භ කොටස් වල දෙකෙන් එක පැත්තක් ලියුවොත් ලකුණු ලැබෙනවා. හරිනේ? රයිට්. ඊළඟට අපි බලමු ආයෙත් අහන්නේ අවම සහභාග මුදල. මිනිමම් සබ්ස්ක්‍රිප්ෂන්. අවම සහභාග මුදල. මතකයිද? සීමිත පොදු සමාගම් කොටස් නිකුත් කිරීමේදී ආරම්භයේදීම අවම වශයෙන් ලබාගත යුතු බවට අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කර සංස්ථා ප්‍රකාශයේ සඳහන් කරන අවම මුදල. මතකයිද? දැන් මේක මම විග්‍රහ කරද්දී කිව්වා ඔබට මේ පොදු සමාගම් කියලා දානව නම් වඩාත් හොඳයි. හේතුව
මේ සංකල්පය පෞද්ගලික සමාගම් වලට අදාළ නැහැ. පෞද්ගලික සමාගම් වලට අදාළ නැහැ. 1990 දශකයේ ආපු එක්තරා වර්ෂයක ආපු විභාග ප්‍රශ්නයක මට මතකයි MCQ ප්‍රශ්නයක්. සීමිත පෞද්ගලික සමාගම් වලට අදාළ සීමිත පෞද්ගලික සමාගම් වලට පමණක් අදාළ නොවන පිළිතුරු තෝරන්න කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒතර උත්තර පහක් දුන්නා. පහෙන් උත්තර හතරක් දෙකටම අදාළයි. තේරුණාද? උත්තරයක් තුන මොකද්ද? අවම සහභාගී මුදල. අදාළම නැහැනේ. අදාළම නැහැ. තේරුණා? හේතුව සීමිත පෞද්ගලික සමාගම් වලට ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරන්න බෑ. ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරද්දී තමයි මේ වගේ සංකල්පයක් අදාළ වෙන්නේ. ඒ නිසා සීමිත පොදු සමාගමක් කියලා දැම්මොත් හොඳයි. ඒ නැතත් මගේ මානසිකත්වය අනුව මගේ අත්දැකීම අනුව සීමිත සමාගමක් කියලා ලිව්වත් ලකුණු ලැබෙනවා. නමුත් වඩා හොඳයි හරියටම හයිලයිට් කරලා 100%ක්ම නිරවුල් උත්තරයක් ලියනවා කියලා පෙන්වන්න අපි පොදු සමාගමක් කියලා දාන එක. පොදු සමාගමක් කොටස් නිකුත් කිරීමේදී ආරම්භයේදී මතකයිද? මෙන්න මේ සංකල්ප එන්න ඕනේ. මම ඔක තීරි කොටස කරද්දිත් කිව්වා. ආරම්භයේදී කතාව එන්න ඕනේ. ආරම්භයේදී. අවම වශයෙන් කතාව එන්න ඕනේ. දෙකයි. ඊට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය කරන කතාව එන්න ඕනේ. ඒ තුන්වෙනි කාරණාව. ඊළඟට සංස්ථා ප්‍රකාශයේ දක්වා ඇති කතාවත් එන්නම වෙනවා. සඳහන් කරන අවමුදල. ඔන්න ඔය කාරණා හතර එන්නම ඕනේ. කොටස් නිකුත් කිරීමක් කරනකොට ආරම්භයේදී අඩුම තරමේ ඒ කියන්නේ අවම ගාන පිටුම ලක්ෂ 50ක් කියලා 50වත් ලැබෙන 50 හෝ වැඩි 49ක් බෑ. අවම වශයෙන් ලබාගත යුතු බවට නැත්නම් රැස් කරගත යුතු බවට අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරනවා. අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරලා අර කොටස් වලට ආරාධනා කරන ආරාධනා පත්‍රය වන සංස්ථා ප්‍රකාශයේ සඳහන් කරන ප්‍රාග්ධන මුදලක්. ඒක තමයි අවම සහභාගී මුදල කියන්නේ. මොකද මේ ආරම්භයේදී කියන එක තේරුම. මම ওই න්‍යායාත්මක කොටස පැහැදිලි කරද්දී වෙනම හොඳ පැහැදිලි කිරීමක් කරා. සමහර ළමයිට අවබෝධයක් නැහැ. මොකද්ද මේ ආරම්භයේදී කියන්නේ? තේරෙනවද? දැන් මේක concept එකනේ සංකල්පයක්නේ. මේ සංකල්ප මම දැන් මේ අන්ඩර්ලයින් කරේ. ඒ අන්ඩර්ලයින් කරපු කොටස් දිහා හොඳට ඇහැරලා බලන්න ඕනේ. මනසින් ਵਿਚාරශීලීව මේක විශ්ලේෂණය දෙන්න ඕනේ. එහෙම වුණාම තමයි මේ සංකල්පය හොඳට තමන්ගේ මනස තුළ දිගහැරෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ දිදුලන්න ගන්න. තමන්ගේ මනස තුළ මේ සංකල්පය ඊට පස්සේ දිදුලනවා. දිදුලන්නේ කොහොමද? මේක අපි කෑලි කෑලි වලට විශ්ලේෂණය දෙන්න ඕනේ. කටපාඩම් නම් කරන්න බෑ. මම මේ උගන්වන ක්‍රමය අනුව ලංකාවේ ළමයිට මම කියන්නේ කටපාඩම් කිරීමේ න්‍යායෙන් අයින් වෙන්න. හොදාකත් විභාග සාර්ථක කරගන්න බෑ කටපාඩම් කරලා. තර්ක කරන්න. පාඩම් කරන්න. මේ පාඩම් කරන එක තමයි මම කියලා දෙන්නේ. උගන්වන ගමන් මම කියන්නේ පාඩම් කරගන්න කියලා. තේරෙනවද? වෙනම කියන්නේ ගෙදර ගිහිල්ලා ඔබ රාත්‍රී කාලේ නැත්නම් උදේ පාන්දර නැගිටලා ඒ කරන්නේ රිවයිස් කිරීම. නැවත ආවර්ජනය යන්නේ. මේ උගන්වනකොටම තමයි ඔබ පාඩම් කිරීම කරන්නත් ඕන. ඉගෙන ගන්නවා පාඩම් කරනවා දෙකම කරන්න ඕන. තර්ක කිරීම. මේ ආරම්භයේදීම කියන එක තේරුම ගොඩක් අය දන්නේ නැහැ. මේක මම අත්දැකීමෙන් දන්න මම අහන මොකද්ද මේ ආරම්භයේදී කියන්නේ කියලා. තක්කු මුක්කු නෙහුවම් පස්සේ. ආරම්භයේදී කියන එක තේරුම දැන් කොටස් නිකුත් කරලා ඒ කොටස් ඉල්ලුම් කරන අයදුම් පත්‍ර මගින් අයදුම් පත්‍ර බාර ගන්න අවසාන දිනයක් වෙලාවක් තියෙන දරුවනේ. අපි හිතමු දෙසැම්බර් 31 දහවල් 12ට පෙර අයදුම් පත්‍ර යොමු කරන්න කියලා. එහෙනම් දෙසැම්බර් 31 අද නම් හරිද? අද නම් එහෙනම් අද දවල් 12ට ඇප්ලිකේෂන් ක්ලෝස් වෙනවා. අද දවල් 12ට ලැබිච්ච ඇප්ලිකේෂන් සමග අයදුම් පත්‍ර සමග මෙන්න මේ ප්‍රාග්ධන කොටස ලැබිලා තියෙනවා. දැන් සමහර සමාගම් අයදුම් පත්‍ර සමග මුළු ගානම ගෙවන්න කියනවා. ඒ කියන්නේ කොටසකට රුපියල් 10ක් නම් 10 බැගින් ගෙවන්න කියනවා. සමහර සමාගම් 10ම එකවර කැඳවන්නේ නැහැ. අයදුම් පත්‍ර සමග කොටසක් ගෙවන්න කියන අපි හිතමු රුපියල් 3ක්. අයදුම් පත්‍ර සමග රුපියල් 3 බැගින් ගෙවන්න කියනවා. කොටස් බෙදාවෙන් කිරීමෙවත් විභජන අවස්ථාවේදී තවත් රුපියල් 5ක් ගෙවන්න කියනවා. 5යි 3 8යි. තවත් කලකට පස්සේ ලිඛිත ඇරවුම් කරනවා ඉතුරු රුපියල් 2 ගෙවන්න කියලා. අපි කියන එක ඇරවුම් අවස්ථාව කියලා. අන්න ඒ වගේ එතනදී කොටස් තුනකදී එහෙනම් අයදුම් පත්‍ර සමග රුපියල් 3 ගාන ගෙවන්න කියන්නේ. එහෙනම් රුපියල් 3 ගානේ අයදුම් පත්‍ර සමග මුදල් ලැබෙනකොට මේ අවම සහභාගී ලැබෙන්න ඕනේ. අපි නිකමට හිතමු අවම සහභාගී මුදල රුපියල් ලක්ෂ 30ක් කියලා 30 ලක්ෂයක් කියලා හිතන්නකෝ. එහෙනම් අපි හිතමු අයදුම් පත්‍ර සමග කොටස් ඉල්ලනවා ලක්ෂ 10ක්. ලක්ෂ 10ක් ඉල්ලනවා කියන්නේ කොටසකට රුපියල් 3 ගානේ ලක්ෂ 30ක් ලැබෙනවා. අන්න ප්‍රශ්න ඉවරයි. අවම සහභාගී ලැබුණා. අපි හිතමු ලක්ෂ 10ක් ඉල්ලුවේ නැහැ කියලා. ලක්ෂ 5යි කියන්නේ ඉල්ලන්නේ කොටස්. ලක්ෂ 5 නම් 3 වර 5 කීයද? ලක්ෂ 15යි. ලක්ෂ 15ක් කියන්නේ
අවම සහභාගී මුදලින් භාගයක්ම අඩුයි. අන්න ඒතර ප්‍රශ්නයක්. මතකද ප්‍රශ්නේ? කොටස් විභජනය කිරීම තහනම්. ඒ කියන්නේ එහෙම අවම සහභාගය අඩුනොත් එහෙම මේ දැන් ඉල්ලපු කොටස් හිමියන්ට පවා කොටස් බෙදාවෙන් කරන්න බෑ. ආපහු අයදුම් පට්ට මුදල් සමග හරවලා යවන්න. බොහොම සරලයි කියලානේ පේන්නේ නැහැ. ඒක සංකීර්ණයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන්නේ විභජනය නොකරපු නිසා ප්‍රාග්ධන මුදල් රැස් කරගන්න බැරි වුණා. මුදල් නැති නිසා ව්‍යාපාර කටයුතු සමාගමේ කටයුතු දිගටම කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. අක්‍රිය වෙන්න පුළුවන්. එහෙම අක්‍රිය වෙලා සල්ලි නැති නිසා ප්‍රාග්ධන මුදල් රැස් කරගන්න බැරි වූ නිසා වසරක් හෝ වසරකට වැඩි කලක් ව්‍යාපාර කටයුතු ඇන හිටියොත් ඒක ඉනැක්ටිව් කම්පැනි එකක් වෙනවා. අක්‍රීය සමාගමක් වෙනවා. එහෙනම් අක්‍රීය සමාගමක් වුණොත් එහෙම සමාගම් රෙජිස්ට්‍රාර් වලට බලය තියෙනවා සමාගමේ සංස්ථාපනය අවලංගු කරලා තමන්ගේ රෙජිස්ටරේ සමාගම් නාම ලේඛනේ නම කපා හරින්න පුළුවන්. නැත්නම් සමාගම වැසියාමේ අවදානමකුත් තියෙනවා. අන්නේ නිසා තමයි මේ වගේ කොටස් නිකුත් කිරීමකදී බාහිර මූල්‍ය ආයතනයක් සමග ගිවිසුමකට ලැබෙනවා. අවම සහභාගී මුදල කොටස් නිකුත් කිරීමෙන් අවම සහභාගී මුදල ලැබුණ නැත්නම් කොටස් නිකුත් කිරීමෙන් අවම සහභාගී මුදල ලැබුණ නැත්නම් අවම සහභාගී මුදල සැපිරෙනකම් යම් කොටස් ප්‍රමාණයක් මිලදී ගන්නා බවට එකගත්වය පළ කරලා මූල්‍ය ආයතනයත් එක්ක විසුමක් ගන්නවා. එහෙමනම් අවම සහභාගී මුදල අපි තුමු ලක්ෂ 50ක් කියලා. ලක්ෂ 40 කියන්නේ ලැබුණේ ලක්ෂ 10ක් මදීනේ. එහෙනම් ඒ ලක්ෂ 10ක් දක්වා කොටස් ඒ බාහිර මූල්‍ය ආයතන මිලදී ගන්නවා. එතකොට අවම සහභාගී මුදල ලැබෙනවා. ප්‍රශ්නයක් නෑ සමාගම පවත්වාගෙන යන්න පුළුවන්. කොටස් විභජනය කරලා. අන්න ඒ වගේ බාහිර මූල්‍ය ආයතනයක් ගිවිස ගන්නව නම් අවම සහභාගී මුදල ලැබෙනකන් යම් කොටස් ප්‍රමාණයක් මිලදී ගන්න අපි ඒකට කියනවා මොකද කොටස් ප්‍රාරක්ෂණය කිරීම. කොටස් ප්‍රාරක්ෂණය කිරීම කියන්නේ ඒකයි. තේරුණානේ? ඒ වගේ ආරම්භයේදී කියන එක තේරුම එහෙනම් මොකද්ද? අයදුම් පට්ට සමගම ලැබෙන්න ඕනේ ඒ මුදල. කොටස් නිකුත් කිරීමෙන් ආරම්භයේදී අයදුම් පට්ට සමග. අවම වශයෙන් අඩුම තරමෙන් රැස් කරගන්න ඕන කියලා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කරලා සංස්ථා ප්‍රකාශය කියන අර ආරාධනා පත්‍රය ඇතුළත් කරන ප්‍රාග්ධන මුදල තමයි අවම සහභාගී මුදල කියන්නේ. ලකුණු එකක් ලැබෙනවා සම්පූර්ණ නිර්වචනයේ. අනිත් එක තමයි අයන්න ප්‍රතියුක්තය ප්‍රොක්සි. මතකයි තව නම් තිබුණා. එක අවුරුදුල එක නම් එකට ඇවිල්ලා තියෙනවා. ප්‍රතියුක්තය. එක්ක පෙරකලාසි කරු. නැත්නම් අනුයෝජිතය. ඒ නම් ඔක අනික ප්‍රතියුක්තය. මේක ඇවිල්ලා තියෙනවා. ප්‍රතියුක්තය, අනුයෝජිතය, පෙරකලාසි කරු. ආදි වශයෙන් හඳුන්වනවා. ඒ කියන්නේ මොකද්ද? යම් කොටස් සීමයකට ඔහු වෙනුවෙන් රැස්වීමට සහභාගී වී ඡන්දය ලබා දීමට පත් කරනු ලබන නියෝජිතය. සමාගමක මහා සභා රැස්වීම තියෙනවානේ. ඒ මහා සභා රැස්වීම වලට ආරාධනා පත්‍රය එනම කොටස් හිමියන්ට ඒවත් සමාජිකයන්ට. අපි හිතමු අසනීප නිසා වෙන්න පුළුවන්. එයාගේ පෞද්ගලික හේතුවක් අපි හිතමු විභාගයකට සූදානම් වීම. සමහර ගෙදර දානයක් ඒ වගේ ප්‍රශ්නයක් මත අත්‍යවශ්‍ය දෙයක් මත එයාට මහා සභා රැස්වීමට යන්න බැරි නම් එයා වෙනුවෙන් රැස්වීම නියෝජනය කරලා එයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න, සමහරට එයා වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන්න නියෝජිතපත් කරන්න පුළුවන්. එහෙම මහා සභා රැස්වීමට කොටස් හිමියෙක් වෙනුවෙන් පෙනී සිටීමට පත් කර යවන නියෝජිතයා තමයි ප්‍රතියුක්ත නැත්තම් ප්‍රතිපුරුෂය නැත්තම් පෙරකලාසිකරු කියලා කියන්නේ. පැහැදිලිනේ? ඒ සම්පූර්ණ අදහසට ලකුණු එකක් ලැබෙනවා. ඊළඟට නිල ලැයිස්තුගත සමාගම් ලිස්ටඩ් නැත්තම් කෝඩඩ් කම්පැනි. නිල ලැයිස්තුගත සමාගම්. මතකනේ මේකත් විවිධ නම් තියෙනවා. නිල ලැයිස්තුගත සමාගම්, නිල ලේඛනගත සමාගම්, ලැයිස්තුගත සමාගම්, සුරැකුම් සමාගම්, මිලකල සමාගම්, මිල ප්‍රකාශිත සමාගම්. මම න්‍යායාත්මක කොටසදී ඔය නම් ලිස්ට් එකම ඔයගලන්ට පැහැදිලි කරා. එතකොට මේ කියන්නේ කොටස් වෙළඳ පොලෙහි කොටස් අලෙවි කිරීමට ලේඛනගත වූ සමාගම්. කොටස් වෙළඳ පොළ කියන එක දන්නවනේ. ඒ කොටස් වෙළඳ පොළ හරහා සමාගමක කොටස් අලෙවි කරගන්න ඕන නම් කොටස් වෙළඳ පොළ තුල ඒ සමාගම ලියාපදිංචි වෙන්න ඕන. මොන සමාගමද? සීමිත පොදු සමාගම් බව අපි දන්නවා. සීමිත පොදු සමාගම් විතරයි ෂෙයා මාකට් රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට එහෙම කොටස් වෙළඳ පොලෙහි කොටස් අලෙවි කිරීමට කොටස් වෙළඳ පොලෙහි ලේඛනගත වුණොත් තමයි කොටස් වෙළඳ පොළ තුල අලෙවි කරගන්න පුළුවන්. කොටස් වෙළඳ පොලේ කොටස් අලෙවි වෙන එක හොඳයි. එතකොට විශාල ආයෝජකයන් පිරිසක් කැමැත්තෙන් සමාගම් වල කොටස් මිලදී ගන්න පෙළඹෙනවා. ඇයි පෙළඹෙන්නේ? හදිස්සියක් වුණොත් කොටස් වෙළඳ පොලේ තරවුකරුවෙක් ලවා අපේ කොටස් ටික කාට හරි විකුණලා අපිට ඉක්මනින් සල්ලි කරගන්න ද්‍රවශීලතාවටපත් වෙන්න පුළුවන්. ඒ නිසා කොටස් වෙළඳ පොලේ රෙජිස්ටර් වෙන එක හොඳයි. කොටස් වෙළඳ පොලේ රෙජිස්ටර් වුණේ නැත්නම් ඒ සමාගමේ කොටස් අපි ගත්තොත් එහෙම හදිස්සියක් වුණොත් ගැනුම්කරුවෙක් අපිම හොයාගන්න. ඒතර අපිට කොටස් විකුණ ගන්න සෑහෙන මහන්සියක් වෙන්න වෙනවා. ද්‍රවශීලතා ගැටලුවක් ඇති වෙනවා. තේරෙනවද? ඒකයි මේ
ගොඩක් සීමිත පොදු සමාගම් ෂෙයා මාකට් යන්නේ. එහෙනම් කොටස් වෙළඳපොළෙහි කොටස් අලෙවි කිරීමට ලේඛනගත වූ සමාගම් කිව්වොත් කමක් නැහැ. එහෙම නැත්නම් ඔය කොටස් වෙළඳපොළ කියන එක වෙනුවට දාන්න පුළුවන් ඔබට. මොකද්ද? කොළඹ කොටස් සූමාරු ඒත් හරි. ඒත් හරි. ඒත් හරි. කොළඹ කොටස් සූමාරු වෙහි. වමාරු වෙහි. මේත් හරි. මොකද කොටස් වෙළඳපොළ පරිපාලනය කරන නැත්නම් කොටස් වෙළඳපොළ මෙහෙයවන ආයතනය තමයි කොළඹ කොටස් සූමාරු කියන්නේ. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. ඒ කියන්නේ ඒක තරවුකාර සංගමයක්. තරවුකාර සමාගම් 20 ගණනක එකතුවෙන් හැදිච්ච අපේන් සීමිත සමාගමක් වශයෙන් නීතිගත කරපු සමාගමක් සංවිධානයක් තමයි කොළඹ කොටස් සූමාරු කියලා කියන්නේ. ඇත්තරම මේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වෙන කියලා ලියාපදිංචිනේ කොහෙද? කොළඹ කොටස් සූමාරු තමයි. දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේකට ඇතුල් වෙලා පාසලකට ඇතුල් කරලා ලියාපදිංචි කරන්න එපා. ලියාපදිංචි කරන්නේ කොහෙද? පාසලේ කලාගාරයේද? විද්‍යාගාරයේද? ශ්‍රවණාගාරයේද? නෑ. පාසලේ කාර්යාලය. හරිද? පාසලේ කාර්යාලයේ තමයි ලියාපදිංචි කරන්නේ. ඒ වගේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වෙනවා කියලා කරන්නේ කොහෙද? කොළඹ කොටස් සූමාරු තුල. ඒ නිසා මේ දෙකම හරි. බෝතා කරේ. තේරුණාද? එක්කෝ කොටස් වෙළඳපොළෙහි කොටස් අලෙවි කිරීමට ලේඛනගත සමාගම. එහෙම නැත්නම් කොටස් වෙළඳපොළ හරහා කොටස් අලෙවි කර ගැනීමට කොළඹ කොටස් හෝමාරු වෙහි ලේඛනගත කරපු සමාගම්කොත් එත් හරි. සම්පූර්ණ උත්තරේ ලකුණු එකක් ලැබෙනවා. ඔය වගේ කෙටි ප්‍රශ්න වලදී අනිවාර්යයෙන්ම අපි හරියටම කන්සෙප්ට් එක ඔළුවේ තියෙනවා. කන්සෙප්ට් එක ඔළුවේ නැත්තම් මොකද වෙන්නේ? ලකුණු ලබා ගන්න හම්බෙන්නේ නැහැ. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2013 විභාග ප්‍රශ්න පත්‍රයට උමු වෙච්ච ප්‍රශ්න. ඒ දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 අයන්න. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 අයන්න. 2007 අංක 7 දරන සමාගම් පනත අනුව සීමා සහිත පොදු සමාගමක සාමාන්‍ය කොටස් මිලටගත් ආයෝජකයෙකුට හිමි වන අයිතිවාසිකම්. නැත්තම් ප්‍රතිලාභිකොත් කමන්නේ අයිතිවාසිකම් නැත්තම් වාසි. නැත්තම් ප්‍රතිලාභ. ප්‍රතිලාභ කියලා අහන්නේත් මේකම තමයි. ප්‍රතිලාභ. ඔබට මතකයි අපි සමාගම් පාඩමේ න්‍යායාත්මක කොටස විග්‍රහ කරද්දී සමාගමක අරමුදල් සම්පාදන මාර්ග කියලා ඒකකයක් කතා කරා. සමාගමක අරමුදල් සම්පාදනය කරගන්න පුළුවන් මූලික ක්‍රම තුනක් පෙන්වුවා. එකක් කොටස් නිකුත් කිරීමෙන්, අනික ණය කර හේවත් ඍණ පත්‍ර නිකුත් කිරීමෙන්, අනික වාණිජ පත්‍ර නිකුත් කිරීමෙන්. වාණිජ පත්‍ර කියන්නේ කෙටි කල් අරමුදල් මාර්ගය. ඍණ පත්‍ර දිගු කල් ණය මාර්ගය. කොටස් නිකුත් කිරීම තමයි ප්‍රධානම මාර්ගය. ඒකේ කොටස් වර්ග දෙකක් කිව්වා මතකයිනේ. සාමාන්‍ය කොටස්, වර්ණීය කොටස්. වර්ණීය කොටස් මිලදී ගත්තම අපි කිව්වා යා ණය හිමියෙක් හා සමානයි. මොකද වර්ණීය කොටස් වලට නිශ්චිත ලාභාංශයක් අපේක්ෂා කරනවා. වර්ණීය කොටස් වලට නිශ්චිත ලාභාංශයක් අපේක්ෂා කරනවා. ඒ කියන්නේ ලාභ ඇතත් නැතත් 10% කියලා ලාභාංශ ප්‍රකාශ කරුත් කොටස් නිකුත් කරනකොටම අපි 10% අපේක්ෂා කරනවා. එතකොට බාහිර ණය හිමියෙක් වගේ ණය ප්‍රාග්ධනය වැටෙනවා. එයාට ලැබෙන වරප්‍රසාද අඩුයි. නමුත් සාමාන්‍ය කොටස් කියන වර්ගයේ ඕඩිනරි ෂෙයාර්ස් සාමාන්‍ය කොටස් මිලදී ගත්තොත් නිශ්චිත ලාභාංශයක් අපි අපේක්ෂා කරන්නේ. මොකද නිශ්චිත ලාභාංශයක් ප්‍රකාශ කරන්නේ. කොටස් නිකුත් කරන මොහොතේදීම අපි ලාභාංශ දන්නේ. වාර්ෂිකව උපයන ලාභය අනුව අධ්‍යක්ෂ මණ්ඩලය නිර්දේශ කරනවා ලාභාංශ ප්‍රමාණය. ඒ කියන්නේ ලාභ වැඩි නම් වැඩි ලාභාංශ ප්‍රමාණයක්, ලාභ අඩු නම් අඩු ලාභාංශ ප්‍රමාණයක්, ලාභ ඉතාමත්ම අඩු නම් ලාභාංශ ගෙවන්න තරම් ලාභයක් නැත්නම් ලාභාංශ බිඳුවයි. ඒ නිසා ඒගොල්ලෝ නිශ්චිත ලාභාංශයක් අපේක්ෂා කරන්නේ. ඒගොල්ලෝ තමයි සැබෑ අයිතිකරු. සමාගමේ සැබෑ හිමිකරු වෙන්නේ ඒගොල්ලෝ. තේරෙනවද? අන්නේ සාමාන්‍ය කොටස් මිලදීගත් අයට ලැබෙන අයිතිවාසිකම්. නැත්නම් වරප්‍රසාද කියලා ඉන්න පුළුවන්. නැත්නම් ප්‍රතිලාභ නැත්නම් වාසි. එකක් තමයි ලාභාංශ හිමි වෙනවා. වර්ණීය කොටස් ගත්තත් හිමි වෙනවා. මේකෙත් ලාභාංශ හිමි වෙනවා. හැබැයි අමතක කරන්න එපා ලාභ නැත්නම් ලාභාංශ නැහැ. ලාභ නැත්නම් ලාභාංශ හම්බෙන්නේ. ලාභ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලාභාංශයක් හම්බ වෙනවා. ඊට පස්සේ ඡන්ද බලය හිමි වෙනවා. වර්ණීය කොටස් මිලදී ගත්තොත් ඒක නැහැ. ඡන්ද බලයක් නැහැ. මෙතන අනිවාර්යයෙන්ම ඡන්ද බලය තියෙනවා. ඒ නිසා මහා සභා රැස්වීම වලට සහභාගී වෙන්නත් යෝජනා සම්මත කිරීම හෝ පරාජය කිරීමට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට තමන්ට වරප්‍රසාදයක් අයිතියක් ලැබෙනවා. ඊළඟට මහා සභා රැස්වීමට සහභාගී වෙන්න පුළුවන්. වර්ණීය කොටස් මිලදී ගත්තොත් ඒකත් නැහැ. තේරෙනවද? මොකද ඒගොල්ලෝ සැබෑ අයිතිකරු නෙවෙයිනේ. සාමාන්‍ය කොටස් මිලදී ගත්තොත් ඒගොල්ලෝ සත්‍ය අයිතිකරු වෙනවා. ඇත්ත අයිතිකරු වෙන නිසා
මහා සභා රැස්වීමට යන්න පුළුවන්. දැන් ඒකත් වරප්‍රසාදනේ දරුවනේ. දැන් මහා සභා රැස්වීමට ගිහලා තමන් අදහස් ප්‍රකාශ කරන්න ඕනෙත් නැහැ. තමන්ගේ ඡන්ද දෙන්න ඕනෙත් නැහැ කියලා හිතන්නකෝ. නමුත් ඒ රැස්වීමේ න්‍යාය පත්‍රය අනුව සමාගමේ බොහෝ කාරණා සාකච්ඡාවට බඳුන් වෙනවා. එහෙනම් සමාගමේ යථාර්ථවාදී බව අපිට තේරුම් ගන්න ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒක විශේෂ වාසියක්. පැහැදිලිනේ? ඊට අමතරව ඈවර කිරීමේදී අතිරික්ත වත්කම් හා සංචිත වලට හිමිකමක් පෑම. අන්න එක තේරෙනවද? සමාගම විසුරුවා හැරීමේදී ඉතුරු වෙන වත්කම් නෙමෙයි අතිරික්ත වත්කම් කියන්නේ. අතිරික්ත කියන්නේ 아무තු දෙයක් නෙවෙයි ඉතිරි වෙච්ච වත්කම්. ඒ කියන්නේ ඉඩම්, ගොඩනැගිලි, මෝටර් රථ, ගෘහ භාණ්ඩ, පරිගණකයන්ට ඒ වගේ තේරෙනවද? අන්නේ ඉතුරු වෙච්ච අතිරික්ත වත්කම් වලට අයිති තියෙන්නේ කාටද මේගොල්ලන්ට? වර්ණීය කොටසීමේට නෑ ඒවා. ඇයි ඒගොල්ලන්ගෙන් ප්‍රාග්ධනයක් අපි රැස් කරා නිශ්චිතව හැම අවුරුද්දම ලාභාංශයක් ගෙවුවා. ඉතින් ඉවරයි. ඒගොල්ලන්ට අයිතිවාසිකම් නෑ. වත්කම් වලට අයිති තියෙන්නේ මේගොල්ලන්ට. කාටද? සාමාන්‍ය කොටසීමයන්. සහ මොනවද සංචිත? මොනවද සංචිත කියන්නේ? වාර්ෂික උපයගත්ත ලාභයෙන් සියලු වියදම් පියවම් පසින සුද්ධ ලාභයෙන් ඒකෙන් වර්ණීය කොටසීමයන්ගේ ලාභාංශ ගෙවනවා. ඒක අනිවාර්යෙන් ගෙවන්න එපා. රජයට බදුත් ගෙවනවා. සාමූහික ආදායම් බදු අනිවාර්යයෙන්ම ගෙවනවා. ගෙවුවම් පස්සේ ඉතුරු වෙන මුළු ලාභයම අයිති කාටද? සාමාන්‍ය කොටස් හිමියන්ටයි. එනමුදු ඒ සාමාන්‍ය කොටස් හිමියන්ට ඉතිරි වෙන මුළු ලාභ කුට්ටියම බෙදා හරින්නේ නැහැ. ඒකෙන් කොටසයි බෙදා හරින ලාභාංශ වශයෙන් තවත් කොටසක් රඳව ගන්නවා අනාගතේ සමාගම නවීකරණය පුළුල් කිරීම වගේ කටයුතු සඳහා පාවිච්චි කරන්න. ඒක තමයි සංචිත කියන්නේ. රඳවගත් ලාභ. නමුත් සමාගම ඈවර කරන තුරුත් ඒ රඳවගත්ත ලාභ 100%ක්ම වියදම් වෙලා නැත්නම් ඒ රඳවගත්ත ලාභිත කාටද අයිති? සාමාන්‍ය කොටස් හිමියන්ට. මොකද්ද තර්කය? සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවන්න ඉතුරු වෙච්ච ලාභයෙන් තමයි මේක රඳවගත්තේ. එහෙනම් ඒක පාවිච්චි කරලා නැත්නම් ඈවර කරද්දි ඒකයි තියෙන්නේ කාටද? සාමාන්‍ය කොටස් හිමියන්ටයි. වර්ණීය කොටස් හිමියන්ට නොවේයි. ඒ නිසා විශේෂම වාසියක් ඕක ඈවර කිරීමේදී ඉතිරි වත්කම් සහ සංචිත වලට සාමාන්‍ය කොටස් හිමියන්ට අයිතියක් කියාපාන්න පුළුවන්. ඊළඟට අතිවිශේෂ මහා සභා රැස්වීම කැඳවීම පිණිස අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීම. තවත් විශේෂ අයිතිවාසිකමක් සහ ප්‍රතිලාභයක්. දැන් වාර්ෂික මහා සභා රැස්වීම අනිවාර්යයෙන්ම පවත්වන ඕනේ අවුරුද්දකට සැරයක්. අතිවිශේෂ මහා සභා රැස්වීම කියන්නේ මොනවද? හදිසි තීරණ ගන්න වාර්ෂික මහා සභා රැස්වීමට අමතරව පවත්වන හදිසි රැස්වීම. අන්නේ හදිසි රැස්වීමක් නැත්නම් අතිවිශේෂ මහා සභා රැස්වීමක් කැඳවල දෙන්න කියලා සමාජිකයන්ට ඉල්ලන්න පුළුවන්. කොටස් හිමියන්ට ඉල්ලන්න පුළුවන් කාගෙන්ද? ඩිරෙක්ටර් බෝඩ් එකේ. සමාගම් නීතිය කියන්නේ සමාගමේ සමාජිකයන්ගෙන් 10න් එකකට නොඩු පිරිසක්. 10න් එකකට නොඩු පිරිසක්. තේරෙනවද? අපි තුමු සමාජිකෝ 100ක් ඉන්නවා කියලා හරියටම. 100ක් ඉන්නවා නම් අඩුම ගානේ 10 දෙනෙක් ඉල්ලන්න ඕන. 9 දෙනෙක් බෑ. 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්. එහෙම 10ක් හෝ වැඩි ප්‍රමාණයක් ඉල්ලුවොත් එහෙම අපිට යම් යම් කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තීරණ ගන්න තියෙනවා. අපිට අතිවිශේෂ රැස්වීමක් ඇඳවලා දෙන්න කියලා අනිවාර්යයෙන් මේගොල්ලෝ ඒකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඒ රැස්වීමක් ඉල්ලන එක අපේ අයිතිවාසිකම. තේරුණා නේද? ඔන්න වගේ අයිතිවාසිකම් තියෙන. ඒ අයිතිවාසිකම් දෙකකට ලකුණු දෙකක් දුන්නා. දැන් මේක දරුවනේ හොඳට මතක තියාගන්න මේක ප්‍රශ්නේ කොටසක්නේ අයන්නක්. වැරදිලාවත් අපි හිතුව මේක අයන්නක් නෙවෙයි. සම්පූර්ණ රෝම ඉලක්කම් 5 කියලා. දෙකේ රෝම ඉලක්කම් 5ට මේ ප්‍රශ්නේ අහුවොත් මොකද වෙන්නේ? ඔබ අනිවාර්යයෙන්ම උත්තර 4ක් ලියන්න. ඔබ අනිවාර්යයෙන්ම වාසි 4ක් ලියන්නම ඕනේ. තේරෙනවනේ? 4කට ලකුණු භාග බෙගින් දෙකක් හරි නැත්නම් ලකුණු 4ක්ම එක ගානේ 4ක් දෙන්නත් පුළුවන්. මේක ප්‍රශ්නේ අයන්නක්නේ කොටසක් නිසා තමයි කරුණු දෙකක් අපේක්ෂා කළේ. තේරුණා නේද? හොඳයි. අපි දරුවනේ එතකොට සමාගම් ඒකකයට අදාළව පසුගිය විභාග ප්‍රශ්න ගණනාවක ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී අපේක්ෂිත පිළිතුරු සහ පිළිතුරු වලට ලකුණු ලබා දෙන ආකාරය විශ්ලේෂණය කරමින් අපි ඒකේ තවත් අභ්‍යාස කොටසක් තවත් ඉදිරි පාඩම් මේකකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.